සම්මා සම්බුදු සරණයි සදහැවත් වූ ඔබ සියලුම දෙනාට. පින්නතුනේ සුවහසක් බෞද්ධ ජනතාවගේ දහම් පිපාසය සංසිඳුවාලීමේ අරමුණෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව පුණ්‍යවන්ත වූ හෝරාවක් ආරම්භ කරමින් මේ මොහොතේදී සූදානම් වන්නේ මංගලේලිය නවදන්කුළම සීලරතනාරාම විහාරස්ථානයේ සිට බාහිර පටිගත කිරීමක් ලෙසින් සිදු කළ උතුම් වූ සද්ධර්මානුශාසනාවක් ඔබ හැමදෙනාගේම හිතසුව පිණිස මෙතෙන් සිට විකාශනය කරන්නට. පින්නතුනේ දේශනා පැවැත්වීම සඳහා මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව මෙලෙසින් ඔබ වෙනුවෙන් විකාශනය වන්නේ මංගලේලිය නවදන්කුළම සීලරතනාරාම විහාරාධිපති පූජ්‍යපාද කළුගමුවේ නාරද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් දේශමාන්‍ය සුදත් චන්ද්‍රසේකර මහත්මයාගේ සහ එම මහත්මියගේ පුණ්‍යවන්ත දායකත්වය මතයි. එහෙමනම් ඒ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා සිදු කරමින් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට පූජනීය කොරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නවදන්කුළම සීලරතනාරාම විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අපේ පඬිත මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක සුදත් චන්ද්‍රසේකර මැතිතුමා මැතිනිය ප්‍රධාන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව
සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් මේ සියලු දෙනාටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බුද්ධ කියන වර්ගයේ සඳහන් වන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රතනයන් දෙකක්. පූජාරහේ පූජයතු බුද්ධේ යදිච ශාවකෝ පපංච සමතික්ඛන්තේ තින්න ශෝක පරිද්දවේ තේ තාදිසේ පූජයතු නිබ්බුතේ අකුතෝ භයේ නසක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්ත මති කේනචි. මේ ගාථා රතනයන් දෙක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙන් නික්මිලා බරණැස බලා වැඩම කරන අවස්ථාව. ඒ අවස්ථාවේ සවැත් නුවරත් බරණැසත් අතරතුර තියෙනවා තෝදෙය්‍ය කියලා ගමක්. මේ තෝදෙය්‍ය ගමේ නිකන් සාමාන්‍යයෙන් දේවාල භූමියක් වගේ තැනක් පිහිටලා තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේවාල භූමියට වැඩම කරලා එතන නතර වෙලා අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ ආමන්ත්‍රණය කරලා උන්වහන්සේට මතක් කළ ආනන්ද අර කුඹුරේ වැඩ කර කර ඉන්න ගොවියට මං කතා කරනවා කියලා කියන්න. පාරයිනි කුඹුරක ගොවියෙක් වැඩ කරනවා. ඔව් බ්‍රාහ්මණෙක්. මං කතා කරනවා කියලා කියන්න. ආනන්දයන් වහන්සේ ගිහිල්ලා කතා කළා. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබට ආමන්ත්‍රණය කරනවා කියලා. ඉතින් කුඹුරෙන් ගොඩ වෙලා ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ නැහැ. අර දේවාලයක් වගේ තිබුණ තැනට වන්දනා කළා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණේ ඔබ මේ වන්දනා කරපු තැන කොහොම තැනක්ද කියලා. ඔහු සඳහන් කළා ස්වාමීනි අපේ පරපුරේ අය වන්දනා කරපු චෛත්‍යයක් තිබුණ තැනක්. එහෙම සඳහන් කරාම
බුදුරජාණන් වහන්සේ ඔහුට බොහෝම ප්‍රශංසා කළා. භික්ෂූන් වහන්සේලා කල්පනා කළා භාග්‍යතුන් වහන්සේට වඳින්නේ නැතුව මේ දේවාල භූමියට වන්දනා කරපු බ්‍රාහ්මණයට භාග්‍යතුන් වහන්සේ මෙච්චරම ප්‍රශංසා කරන්නේ කියලා. ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශංසා කළේ ඇයි කියන කාරණාව අපේ හිතවල සැකයක් බවට පත් කරගන්නවට වඩා ඒක මේ වෙලාවෙම බුදුරජාණන් වහන්සේගෙන් අහලා විසඳගන්න එක හොඳයි කියලා. ඒ නිසා ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට වන්දනා නොකළ දෙවලට වන්දනා කළ බ්‍රාහ්මණයට මෙච්චර ප්‍රශංසා කළේ ඇයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි මොහු සඳහන් කළේ ඔවුන්ගේ පරපුරේ අය වන්දනා කරපු චෛත්‍යයක් පිහිටලා තිබ්බ තැනක් කියලා. හැබැවින්ම මහණෙනි මෙතන පිහිටලා තිබුණේ චෛත්‍යයක්. කාගේ චෛත්‍යයද මෙතන තිබිලා තියෙන්නේ? මේ අන්තර් කල්පයකට එහා පැත්තේ සිද්ධියක්. අපේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මා පහළ වුණ මේ අන්තර් කල්පයට කලින් අන්තර් කල්පේ ලෝකෙ පහළ වුණේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එකම ධාතුන් වහන්සේ නමක් විතරයි දෙවියන්ටත් මිනිසුන්ටත් වන්දනා කරන්න ඉතුරු වෙන්නේ. ආන්ගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා දෙවියොත් මිනිස්සුත් දෙගොල්ලම එකතු වෙලා යොදුනක් උසට හදාපු ස්වර්ණ වර්ණ චෛත්‍ය පිහිටලා තිබුණේ මෙතනයි කියලා. ඒ නිසා මේ ස්ථානයට යමෙක් හිත පැහැදීමෙන් වන්දනා කරනවා නම් ඔහු ලබා ගන්න කුසලස්කන්ධේ මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා දැක්විය නොහැකි බව දේශනා කළා. ඒ නිසායි මං අගය කළේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දක්වලා ඒ ස්වර්ණ වර්ණ චෛත්‍ය අපේ භාග්‍යතුන් වහන්සේගේ 이르දිමය බලයෙන් අහසේ මවාපෑවා. සියලු දෙනාම යොදුනක් උස මහා චෛත්‍ය රාජානන් වහන්සේ දැකලා සිත පහදවාගෙන වන්දනා කරලා සුගතියට මඟ හදාගත්තා. ආන් මේ කාරණාව පදනම් කරගෙන අපේ භාග්‍යතුන් වහන්සේ අපි මුලින් මාතෘකාව කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාළා. අපි මේ ගාථා රත්නයන් දෙකේ සරල තේරුමත් ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. පූජා රහේ පූජයතු බුද්ධේ යදිච්ච ශාවකෝ පූජායති පූජයතු බුද්ධේ යදිච්ච ශාවකෝ. තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට හෝ පපංචම මතික්කන්තේ තින්න ශෝක පරිද්දවේ ප්‍රපංච නැතිකල ශෝක රහිත වෙච්ච ඒ මහා උතුමන් වහන්සේලාට යම් කෙනෙක් පූජා පවත්වනවා නම් එයින් ලැබෙන ආනිසංසය මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා දැක්විය නොහැකි කියන කාරණාව සිහිපත් කරනවා. දෙවනි ගාථා රත්නයේ සඳහන් කළා තේ තාදිසේ පූජයතු නිබ්බුතේ අකුතෝ භයේ නසක්කා පුඤ්ඤං සංකාතුං ඉමෙත්ත මති කේනචි. සඳහන් කළා නිවුණු සිත් ඇති කොතැනිනුත් බිය නැති කෙනෙක් යමෙක් පූජාවට භාජනය කරනවා නම් ගරු සත්කාරයට ලක් කරනවා නම් ඒ ලැබෙන කුසලයක් මෙතෙකයි නිමක් නැහැ කියලා. මේක තමයි ගාථා රත්නයන්ගේ සරල තේරුම. එතකොට මේ කාරණා විස්තර කරනකොට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් කරුණ දැක්වුවා මේ චෛත්‍ය පිළිබඳව කාරණාව සංඝයාට පැහැදිලි කරනකොට
ගටිකාර සූත්‍රයේ දේශනා කරලා තමයි ඒ කරුණු මනාව තහවුරු කරලා දේශනා කොට වදාළේ. මෙතන සඳහන් කළා පූජාරහි. කාටද මේ පූජාරහි කියලා කියන්නේ? පූජාවට සුදුසු වෙච්ච උතුමන් වහන්සේලා. පූජාරහි. සඳහන් කරනවා ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා, මේ ආකාර දෙකෙන්ම පූජාවට සුදුසු කවුද? ඊළඟට සඳහන් කළා එසේ යම් කෙනෙක් එවන් උත්තමයන් වහන්සේලා උදෙසා පූජා පවත්වනවා නම් ඒ බුදුවරු සහ බුද්ධ ශ්‍රාවකයෝ, ලෞතර බුදුවරු, උන්වහන්සේලාගේ ශ්‍රාවක උතුමන් වහන්සේලා යමෙකුගේ පූජාවක් ලබන්න කොයිතරම් සුදුසුද? ඒ සුදුසුකම් කොච්චර සම්පූර්ණ කරලා තියෙනවද? ලෞතර භාග්‍යතුන් වහන්සේට කරන පූජාවේ ආනිසංසයේ සීමාවක් නැහැ. සංඝ රත්නයේ පිළිබඳව කරුණු දක්වනකොට සිහිපත් කළේ පුඤ්ඤක්කෙත්තං අනුත්තරං කියලා. ලෝකයාගේ පින් කෙත පුණ්‍ය නැමැති බීජ වගා කරගන්න තියෙන කුඹුර. ලෝකයාගේ පින් කෙත මහා සංඝ රත්නය. එමනම් එවන් උතුම් සංඝ රත්නය උදෙසා සිත පැහැදීමෙන් යම් කෙනෙක් කරනවද පූජාවක්? එයත් ලෝකේ අතිශයින්ම මහත්ඵලයි, මහානිසංසයි. ප්‍රපංචයන් නැති කළ, මෝහයෙන් තොර, කෙලෙස් වලින් තොර උතුමන්ට කරන පූජාව තවත් මහත්ඵලයි. එතකොට මේ මහත්ඵල බව ක්‍රමානුකූලව පෙන්වලා තියෙන දක්ඛින විභංග සූත්‍රය. පූජාවක ආනිසංසය මහත්ඵල වෙන්නේ කොහොමද? කරුණ දැක්වුවා පෞද්ගලික දාන 14කින්. ඒ වගේම සංඝසතු දාන 7කින්. පෞද්ගලික දාන 14ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ආනිසංස දැක්ුවේ ඊටාම පල්ලැහැම තැන ඉඳලා. දැන් බණ අහලා අපි අය මේ දානානිසංස කොච්චරද කොපමණද කියන කරුණු මං හිතන්නේ හුඟක් දෙනෙක් දන්නවා. තිරිසන් සතෙක් උදෙසා යම් කෙනෙක් ආහාර වේලක් පූජා කළොත්, තිරිසනුන්ට අපි පූජා කරන්නේ නැහැ. ආහාර වේලක් දුන්නොත් ඒ දුන්න පුද්ගලයාට ලැබෙන ආනිසංසය අනාගත ජීවිත 100ක විපාක දෙනවා. තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නාම අනාගතයේ උපදින ආත්ම 100ක අපට බඩගින්නේ ඉන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා කිය. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නොත් අනාගතයේ උපදින ආත්ම භාව 1000ක බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ කියලා කියන්නේ. කෘතඥ සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක් බඩගිනි වේදනාවකින් මිදෙනවා. ඊළඟට සඳහන් කළා අහසින් යන පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී ඍෂිවරයෙකුට ආහාර වේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙනවා. ඊට අමතරව සඳහන් කළා ඊට පස්සේ තිසරණයි පන්සිලුයි තියෙන උත්තමයෙකුට ආහාර වේලක් ලබා දුන්නොත්. මෙතන පින්නතනේ තිසරණත් එන්නේ ඊළඟ. පන්සිලුත් එන්නේ ඊළඟට. තිසරණ විතරක් තියෙන කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයක විපාක දෙනවා. පන්සිලුත් තියෙනවනම් ඊටත් වැඩි. අටසිල් මත නම් ඊටත් වැඩි ආනිසංසය. දසසිල් වල නම් ඉන්නේ ඊටත් වැඩි ආනිසංසය. සාමණේර සීලය නම් ආරක්ෂා කරන්නේ තවත් වැඩි ආනිසංසය. උපසම්පදා සීලයේ මත නම් ඉන්නේ දන් දෙන දායකයාට ආනිසංසය තවත් එහා පැත්තට යනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන උත්තමයන්ට දන් දෙනකොට නිමක් නැහැ. එතකොට මේ තිසරණ තියෙන
කෙනාගේ ඉඳලා ලෞතර බුදුරජාණන් වහන්සේට පිළිගන්වන දානය දක්වා ආනිසංසය ඉලක්කමෙන් දක්වලා තියෙන්නේ අසංකේයයි කියලා. තිසරණ තියෙන කෙනාට දන් දුන්නත් අසංකේයයි. ලෞතර බුදුරජාණන් වහන්සේට දන් දුන්නත් අසංකේයයි. එතකොට දැන් අපිට හිතෙනවනේ එනකේ වෙනසක් නැහැනේ භාග්‍යතුන් වහන්සේම හොයාගෙන යන්න ඕනේ නැහැනේ. තිසරණ තියෙන කෙනෙකුට ආහාර දුන්නත් ඇතිනේ කියලා. එයි මේකේ අසංකේය කියන ගානම සඳහන් කරලා තියෙන්නේ. අසංකේයයට වඩා ගණන් කරන්න ඉලක්කමක් නැති හින්දා කියන්න ගානක් නැහැ. නමුත් මහත්ඵල බව දක්වන්නේ ජලයෙන් සහ තලයෙන් බුදුරජාණන් වහන්සේ උදාහරණ දෙකක් පෙන්නලා තියෙනවා. ජලයෙන් දක්වපු උදාහරණය තමයි අපි කියමු පොල් කටුවක වතුර තියෙනවා. ඒ පොල් කටුවේ තියෙන වතුර ප්‍රමාණයට කියනවා අසංකේයයි කියලා. මහ මුහුදෙත් වතුර පිරීලා තියෙනවා. ඒකටත් කියනවා අසංකේයයි කියලා. දෙතර පොල් කටුවේ තියෙන වතුරත් අසංකේයයි, මහා සාගරයේ තියෙන ජලයත් අසංකේයයි. දෙකම අසංකේයයි. නමුත් අපි දන්නවා කොහෙද වැඩි කියලා. ආන් ඒ වගේ තමයි තිසරණ තියෙන කෙනාට දුන්නාමත් අසංකේයයි. අපි මේක තේරුම් ගන්න කියමුකෝ. තිසරණ තියෙන කෙනාට දුන්න අසංකේය පොල් කටුවේ තියෙන වතුර වාගේ. ලෞතර බුදුරජාණන් වහන්සේට දන් දුන්නාම ලැබෙන ආනිසංසයේ අසංකේය මහා සාගරයේ ජලය වගේ. එහෙම තමයි පැහැදිලි කරලා තියෙන්නේ ජලයෙන්. තලයෙන් කියලා කිව්වේ ගොඩ බිමෙන් පැහැදිලි කරපු හැටි. දැන් අපි පින්නතුන් දැකලා තියෙනවනේ අපි ඉස්සර කොළපා ගන්න කමතක් සුද්ධ කරනවා. ලියද්ද මැද්දෙම බොහොම රවුමට කමතක් සුද්ධ කරනවා. ඒ කමතේ වට ප්‍රමාණයට මේ මහ පොළොව හාරලා මහ පොළොවේ අවසානයේ යනකම්ම පස් ටික ගොඩ දැම්මොත් කොච්චර පස් ප්‍රමාණයක් තියෙනවද? ඒ කමතෙන් ගොඩ දාපු පස් ප්‍රමාණයයි මහ පෘථුවියේ තියෙන පස් ප්‍රමාණය සංසන්දනය කරාම කමතෙන් ගොඩ දාපු ප්‍රමාණය කොයිතරම් ස්වල්පද? එන තිසරණ තියෙන කෙනාට දුන්න අසංකේ කමතෙන් ගොඩ දාපු පස් ප්‍රමාණය වගේ බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලාට දන් දීමේ අසංකේ මහ පෘථුවියේ පස් ප්‍රමාණය වගේ. මේ උදාහරණ දෙකෙන් තමයි මේක පෙන්නලා තියෙන්නේ. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේට පූජා කළත් තිසරණ තියෙන කෙනාට පූජා කළත් ගණනින් කිව්වොත් අසංකේයයි කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට මේ බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට යම් කෙනෙක් සිත පැහැදීමෙන් යම් පූජාවක් සිද්ධ කරනවා නම් එයින් ලැබෙන ආනිසංසයේ ප්‍රමාණයක් නැහැ කියලා මෙතන සඳහන් කළා. එදා කෙනෙක් කළා නම් එහෙම පූජාවක් ඒ පූජාව එදා කළා වගේම අදත් කරන්න පුළුවන්. ප්‍රඥාව තියෙනවා නම්, සිහිය තියෙනවා නම්, ශ්‍රද්ධාව තියෙනවා නම් එවන් අයට කවදාවත් අපි අසරණයි කියලා හිතෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ප්‍රඥාව හීනයි නම් තමයි අපි අසරණයි කියලා හිතෙන්නේ. මොකද අපට අසරණ වෙන්න බුදුරජාණන් වහන්සේ අවස්ථාව දීලා නැහැ. තාමත් බුදුරජාණන් වහන්සේ අපිට මනාවම පිහිට වෙලයි තියෙන්නේ. ඊළඟට මෙතන සඳහන් කළා ප්‍රපංචයන් නැති කළ, ශෝක නැති කළ උතුමන්ට කරන පූජාව අතිශයින්ම මහත්ඵලයි. කවුද ප්‍රපංච නැති කළ, ශෝක නැති කළ උතුමෝ කියලා කියන්නේ? ඒත් බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාමයි. ඊළඟට සඳහන් කළා තේ තාදිසේ පූජයතු නිබ්බුතේ අකුතෝ භයි. තේ කියලා කියන්නේ ඕන් සඳහන් කරනවා නිමුණු සිත් ඇති කොතැනිනුත් බිය රහිත වූ එබඳුම පුද්ගලයන් යමෙක් වන්දනාවට පාත්‍ර කරනවද එයින් ලැබෙන ආනිසංසය මෙතෙකීමක් නෑ. පූජා පවත්වලා ලබන කුසලය, වන්දනාමාන කරලා ලබන කුසලය නිමක් නැහැ කියලා සඳහන් කරනවා.
ලෞතර බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන්ම වන්දනා කරාම අපිට මොනවද ලැබෙන්නේ කියන කාරණාව බුදු පියාණන් වහන්සේ වන්දනා කරන ගුණ පාඨයේ මුලින්ම කියලා තියෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ වඳින්න අපි යොදාගන්න ගුණ පාඨය? ඉතිපිසෝ භගවා අරහං. එතකොට මේ ගුණ පාඨයේ අරහං කියන ගුණය පැහැදිලි කරන තැනම ඒ වන්දනාමය කුසලයේ කොපමණද කියලා පැහැදිලි කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෑත දෝත එකතු කරගෙන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටෙනවා නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට දිව්‍ය මානසික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් බුදුරජාණන් වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයට හැකියාවක් ඇති නිසා අපි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. එතකොට ශ්‍රද්ධාවෙන් වැඳපු ඕනෑම පුද්ගලයෙකුට දෙව් මිනිස් සැප තමයි ලැබෙන්නේ. එතකොට සිල් තියෙන්නේ කවුරු ගාවද? ශ්‍රද්ධාවෙන් වඳින ඕනෑම කෙනෙක් සුගතියට යවන්න බුදුරජාණන් වහන්සේගේ සීලයට පුළුවන්කම තියෙනවා. එතකොට හිතන්නේ සීලස්කන්ධය කොහොමද කියලා. තමන් වහන්සේට වඳින අය සතර අපායෙන් මුදවලා සුගතියේ උපද්දවන්න තරම් සීලයක් භාග්‍යතුන් වහන්සේ සතුව තියෙනවා. එහි ප්‍රමාණය මෙතෙකයි කියලා මේ විශ්වයේ සීමා කළ හැකි තව කිසි කෙනෙක් නැහැ. ඒකයි මෙතන සඳහන් කළේ බිය රහිත උතුමන්ට යමෙක් වන්දනාමාන කරනවා නම් එවන් අයටත් ලැබෙන්නේ මහත් වූ ලාභයක්. චිත්ත ප්‍රසාද කුසලය. සිතේ පැහැදීමේ කුසලය කොයිතරම් මහත්ඵලද? ධම්මපද පාළියේම තව තැනක සඳහන් කළා. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝක ධාතුව බලා වදාරන වෙලාව. සාමාන්‍යයෙන් බුදු කෙනෙක් දවසකට දෙපාරක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. උදේට සමවදිනකොට සක්වල කෙළවරේ ඉඳලා සක්වල කෙරවල උඩින් අකනිටා බඹතලය. ඒ අකනිටා බඹතලයේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියේ දොරටුව ගාවට එනකන් ඒ මහා කරුණා සමාපatti ඥානයේ මෙහෙवला අද දවසේ විශේෂයෙන් පිහිට විය යුත්තේ කාටද කියන කාරණාව බලනවා. හවසට බලනකොට සුගන්ධ කුටියේ දොර ගාව ඉඳලා සක්වල කෙරවල දක්වා බලනවා. එක උදෑසනක එහෙම බලා වදාරන වෙලාවේ සැඬලු කුලේ ඉපදුන දැන් ඊටාම වයෝවෘද්ධ තත්ත්වයේ පසු වෙන ඊටාම මහලු කාන්තාවක් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ කාන්තාව අද අනිවාර්යෙන්ම මැරෙනවා. පෙර කරගත් අකුසල කර්මයක් හේතු වුන නිසා ඇය මරණයත් එක්කම උපදින්නේ නිරේ. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා ඇය නිරයෙන් මුදවන්න පුණ්‍යාභි සංස්කාරයක් ඇගේ සිත තුළ උපද්දවන්න කිසියම් ක්‍රමයක් තියෙනවද කියලා. එහෙම කල්පනා කරලා තීරණය කළා අද පිණ්ඩපාතේ වඩිනකොට භික්ෂු සංඝයාත් පෙරටු කරගෙන ඇගේ නිවස පිහිටලා තියෙන මාර්ගය ඔස්සේ වඩින්න ඕනේ කියලා. සුදුසු වෙලාවේ බුදුරජාණන් වහන්සේත් මාර්ගයට අවතීර්ණ වුණා. අර මහලු කාන්තාවත් හැරමිටියකුත් අරගෙන කොළපතකුත් අරගෙන හිඟමනේ යන්න පාරට බැස්සා. ඇය ඉදිරියට එනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක මේ පැත්තෙන් වඩිනවා. බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා අර කාන්තාව මද නතර වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඇය අසලට ඇවිල්ලා මාර්ගයේ නතර වුණා. ඇයට භාග්‍යතුන් වහන්සේ පහු කරලා යන්න බැරි වෙන විදිහට.
ඒ නිසා ඇය මග අයිනේ හිටගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වඩිනකන්. භාග්‍යතුන් වහන්සේත් වඩින්නේ නැතුව එතන හිටගෙන වැඩ ඉන්නවා. එදා මේ ගමනට එකතු වෙලා හිටියා අග්‍ර ශ්‍රාවක මහමුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ කල්පනා කළා ඇයි භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නැත්තේ? උන්වහන්සේගේ ඥාණයෙන් වැටහුණා මේ මහලු කාන්තාවට පිහිටක් වෙන්නයි අද මේ වැඩලා තියෙන්නේ. ඒ නිසා ඇය ළඟට ගිහිල්ලා කතා කරලා කියනවා උපාසිකාව දන්නවද මේ කවුද කියලා? මේ තමයි අති දීර්ඝ කාලයකට පස්සේ ලෝක ධාතුවේ පහළ වෙන ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ මහා භද්‍ර කල්පේ මේ අන්තර කල්පේ පහළ වුණ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ගිනි කඳක් වගේ දිලිහි ඔබ ඉදිරිපිට මේ වැඩ ඉන්නේ. ඔබට අනුකම්පාවෙන්ම තමයි වැඩම කරලා ඉන්නේ. වන්දනා කරන්න. සිත පහදවා ගන්න. කුසල් සිත් උපදවා ගන්න කියලා. ඒ වචනෙන් ඇයට ඇති වුණේ ලොකු සතුටක්. ඇය බොහොම අමාරුවෙන් හැරමිටියේ පසෙක තියලා බුදුරජාණන් වහන්සේ ළඟ පසඟ පිහිටවල වන්දනා කළා. ඇය වන්දනා කරලා නැගිට්ටට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කළා. නමුත් ඇගේ හිතේ තියෙන සතුට ඇය තාමත් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. මොකද ඇය බුදුරජාණන් වහන්සේ ගැන ඊට කලින් ඕන තරම් අහලා තියෙන්නත් ඇති. දැකලා තියෙන්නත් ඇති. නමුත් මෙවන් මහෝත්තමයන්න් වහන්සේ නමක් මම වෙනුවෙන්ම මේ මාර්ගයෙන් අද වැඩිය කියන කාරණාව දැනගත්තාම ඇයට උපදින සතුට කොච්චරද? අපේ බුදුරජාණන් වහන්සේ සමහර අයට පිහිට වෙන්නේ යොදුන් ගණන් පයින් වැඩියන්නේ. සාමාන්‍යයෙන් දවසකට වඩින්නේ යොදුනයි. නමුත් කෙනෙකුට පිහිට වෙන්න වෙච්චාම යොදුන් 40 50 වඩිනවා. එක පුද්ගලයෙක් වෙනුවෙන් ලෞතුරා බුදු කෙනෙක් එච්චර දුර වඩිනවා කියලා කියන්නේ ඒ පුද්ගලයා ළඟ මොනතරම් පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනද? එතකොට දැන් මේ මහලු කාන්තාවටත් ඒ නිසා පුදුම සතුටක් තියෙන්නේ. ඇය බලාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ වඩින දිහා. හැබැයි මේ වෙලාවේ අලුතෙන් පැටව දාපු එළදෙනක් පැටවත් එක මේ පාර දිගේ දුවගෙන යනවා. අර කාන්තාව පාරට වෙන්න හිටිය. දරුවත් එක්කයි දුවගෙන එන්නේ. අඟින් යන්නහම මේ මහලු කාන්තාව මැරිලම වැටුණා. මරණයත් එක්කම නින්දෙන් පිබුදුනා වගේ ඒ තවුතිසාවේ උප්පත්තිය ලැබුවා. තනිකරම රන්වන් විමානයක්. දාස් ගණන් දිව්‍යාංගනාව පෙරටු කරගෙන යන්නේ. මේ දිව්‍යාංගනාව කල්පනා කළා මේ තරම් මහත් සම්පත්තියක් මට ලැබුණේ මම මොන වගේ කුසලයක් කරපු නිසාද කියලා. එයට අරමුණු වුණා මම මනුස්ස ලෝකේ සැඬොල් මහලු කාන්තාවක් හැටියට හිටපු වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තමයි මම මෙවන් උසස් තැනකට ආවේ. ලෞතර භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න මට මගහසර කියලා දුන්නේ මහ මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේට මම කෘතගුණ දක්වන්න ඕනේ. එහෙම හිතලා තමන්ගේ විමානයෙන්ම මනුස්ස ලෝකෙට එනවා. විමානේ තැනක අහසෙම පිහිටවල විමානෙන් බැහැලා මහමුගලන් මහරහතන් වහන්සේ ළඟට දිලිහි ගිහිල්ලා පසඟ පිහිටවල වන්දනා කරනවා. වන්දනා කරාම රහතන් වහන්සේ අහනවා ඔබ කවුද කියලා. ඒ සඳහන් කරනවා ස්වාමීනි මම තවුතිසා වැසි දෙවඟනක්. නමුත් මට මෙවන් උතුම් සුගතියක පහළ වෙන්න මග කියලා දුන්නේ ඔබ වහන්සේ කියලා. රහතන් වහන්සේ අහනවා ඒ කවදද? ඒ කොහෙදද?
ඒ මොන අවස්ථාවේද? ඒ සඳහන් කළා ස්වාමීනි මතකද? මීට ටික දවසකට කලින් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයට වඩිනකොට මහලු කාන්තාවකට කතා කරලා ඔබ වහන්සේ සඳහන් කළා නේද? මේ ඉන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඔබට පිහිටවීම සඳහාම මේ මගින් වැඩියා. උන්වහන්සේට වන්දනා කරගන්න කියලා. එදා ඒ වැඳපු සැඬොල් මහලු කාන්තාව මමයි. ස්වාමීනි ඔබ වහන්සේලා මම පව් කරලා ඉස්සරහට වැඩියා. නමුත් මගේ හිතේ ප්‍රීතියෙන් මං බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිටියා. ස්වාමීනි පැටවත් එක්ක පාරේ දුවගෙන ආපු එළදෙනා මට එන්නහම මහලු මම මැරිලම තමයි වැටුනේ. මරණයත් එක්කම නිින්දෙන් පිබුදුනා වගේ මං තව්තිසා විපදුනා. ස්වාමීනි මට කරපු උපකාරයට ප්‍රත්‍යුපකාරයක් හැටියට වන්දනා කරලා කාරණාව සිහිපත් කරලා යන්න ආවේ. ඇය උන්වහන්සේට වන්දනා කරලා නැවතත් දිව්‍ය ලෝකයටම ගමන් කළා. එතකොට මේ කාරණාව අපිට සඳහන් කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හිත පහදවාගෙන යම් කෙනෙක් වන්දනාව නමුත් කරනවා නම් එයින් ලැබෙන ආනිසංසය මෙච්චරයි කියලා සීමා කරලා දක්වන්න පුළුවන් මේ ලෝකේ කාටද කියන කාරණාව දක්වන්නේ. ඒක සීමා කරලා දක්වන්න දෙවියෙකුට බෑ. ඒක සීමා කරලා දක්වන්න බ්‍රහ්මීකුටත් බෑ. ඒකේ ප්‍රමාණය සඳහන් කරන්න මාරේකුටත් බෑ. චිත්ත ප්‍රසාද කුසලයේ තවත් අවස්ථාවක් සිහිපත් කළොත් සමහර වෙලාවට අපේ පින්නතුන් අහලා ඇති ධර්ම දේශනා තුළින් පීත විමාන වස්තුව ගැන එක කාන්තාවක් උදේ පාන්දරම නැගිටලා හොඳට නාගෙන පිරිසිදු වෙලා අලුත් ඇඳුම් ඇඳලා චෛත්‍ය වන්දනාවට යනවා. හරි දුප්පත් කාන්තාවක්. ඒ උදේම චෛත්‍ය වඳින්න යනවා. ඒ චෛත්‍ය වඳින්න යනකොට මල් 4කුත් අතේ තියාගෙන යනවා. හැබැයි අපි චෛත්‍ය වඳින්න යනවා වගේ නෙමෙයි ඇය යන්නේ. එනං ඇය කොහොම යන්නේ? ඇය චෛත්‍ය ගාවට යන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ගාවට යනවා වගේ. මම මුලින් සඳහන් කළානේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි තියෙනවා නම් අපි අසරණ වෙලා කියලා කාටවත් හිතෙන්නේ නැහැ කියලා. ඇයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා? ලෝක සත්වයාගේ නිවන් දොර අරින්න, ලෝක සත්වයාගේ සුගතියේ දොර අරින්න බුදුරජාණන් වහන්සේගේ ශාරීරික, පාරිභෝගික, උද්දේශික මේ චෛත්‍ය තුනට පුළුවන් කියලා. මොනවද ශාරීරික චෛත්‍ය? ශාරීරික චෛත්‍ය කියලා කියන්නේ චෛත්‍ය රාජානන් වහන්සේට. පාරිභෝගික චෛත්‍ය කියලා කියන්නේ බෝධි රාජානන් වහන්සේට. උද්දේශික චෛත්‍ය කියලා කියන්නේ පිළිම වහන්සේලාට. පිළිම. මේ චෛත්‍ය තුනටම පුළුවන් සත්වයාගේ නිවන් දොරත් සුගතියේ දොරත් දෙකම ආරියට. අපි මේ කාරණාව තව ටිකක් ඉස්සරහට සාකච්ඡා කරමු. එතකොට අර කාන්තාව උදේ පාන්දරම මල් අරගෙන චෛත්‍ය වන්දනාවට යන්නේ. මම සඳහන් කළා අපි යනවා වගේ නෙමෙයි කියලා. එහෙනම් ඒ කොහොමද යන්නේ ඇත්තේ? ඒ චෛත්‍ය ළඟට යන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා වගේ. එහෙම අදහසක් හිතන බලන්නකො. ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා වගේ. පහසු නෑ. ටිකක් හිතන්න ඕනේ. කාලය පුරුදු කරන්න ඕනේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා වගේ යන්න. උදාහරණයක් හැටියට මෙහෙම සඳහන් කළොත් ඔබ පෞද්ගලිකව ඔබේ මනසින් දකින්නේ
ඔබට අවස්ථාවක් ලැබුණා නම් ඇත්තටම සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ කුටියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වඳින්න. කොහොමද එතෙන්ට යන්නේ? ඒ අවස්ථාව තමයි මනසට නගන්න ඕනේ. ඇත්තටම ලැබුණා නම් සුගන්ධ කුටියට ගිහිල්ලා වන්දනා කරන්න. මං කොහොමද බුදුන් වඳින්න යන්නේ? ඉතින් සුගන්ධ කුටියට යනවා කියලා කියන්නේ අපි අපේ ගෙදරක කාමරයක් අරගෙන යනවා වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියේ දිව්‍ය මාලිගාවක් වගේ. වහල 7ක් යොදලා තිබුණා කියලා කියන්නේ. ඉතින් අභ්‍යන්තරයේ කොහොමද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. විශාඛා මහ උපාසිකාව 27 කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කළානේ ආරාමය. පූර්වාරාමේ 18 කෝටියයි වියදම් කළේ. නමුත් සඳහන් කරනවා පූජා කිරීමේ උත්සවය සඳහා වියදම් කරපු මුදලත් එකතු කරාම කෝටි 27ක් කියලා. එතකොට ධර්මයේ කරුණ දක්වන සමහර තැන්වලින් මුණ ගැහෙනවා ඒ පූර්වාරාම විහාරයේ කුටි 1000ක් යටමාලි කුටි 500යි උඩුමාලි කුටි 500යි සෑම කුටියක් ගාවම දොරකඩ දාලා තිබිච්ච පාපිස්නාව කහවණු ලක්ෂයක් වටිනවා එකක් කියලා. එක පාපිස්සක් කහවණු ලක්ෂයක්. මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ මේ ආරාම පූජාවට එනවා විශාඛා මහ උපාසිකාවගේ යෙහෙලියක්. ඒ අරන් එනවා කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයක්. මේ පාපිස්සක් කහවණු ලක්ෂයකට වඩා වටිනවා. කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයක් ගෙනල්ලා සේවි විශාඛාවට දෙනවා. සහෝදරිය මමත් පූජා භාණ්ඩයක් අරගෙන ආවා. මේකත් සුදුසු වෙලාවක සංඝසතු කරලා පූජා කරමු කියලා. කොහොමත් මුළු ආරාමෙම සංඝසතු කෙරෙනවනේ. ඒ නිසා විශාඛාව සඳහන් කළා ඔබට සුදුසුයි කියලා හිතෙන තැනක ඔබ පූජා කරන්න කියලා. මේක අරගෙන ගියා කුටියක් ගානේ. අරගෙන ගියේ පාපිස්සකට දාන්න. පාපිස්සක් ගානේ ගිහිල්ලා බලනකොට හැම පාපිස්සක්ම තමන්ගේ වස්ත්‍රයට වඩා වටිනවා. අන්තිමට තමන් ගෙනාපු වස්ත්‍රය තුරුල් කරගෙන අඬන්න ගත්තා. ආනන්දයන් වහන්සේ දැකලා ඇහුවා ඇයි අඬන්නේ? සඳහන් කළා ස්වාමීනි පූජා කරන්න වස්ත්‍රයක් ගෙනාවා. අඩුම තරමේ මගේ වස්ත්‍රය මේ මාලිගාවේ පාපිස්සකටවත් සුදුසු නැහැ කියලා. ඇයි මේක ඇඳ ඇතිරිල්ලක් හැටියට දාන්න බෑ. වෙනත් පුටුවක ඇතිරිල්ලක් හැටියට දාන්නත් බෑ. මොකද ඇඳ ඇතිරිලි ඒ තරම්ම වටිනවා. පුටුවට දාලා තියෙන ඇතිරිලි ඒ තරම්ම වටිනවා. ඒ නිසා තමයි අන්තිමට තීරණය කරන්නේ පාපිස්සකටවත් දානවා කියලා. නමුත් පාපිසි ගාවට ගිහිල්ලා බලහම පාපිසිත් ඊට වඩා වටිනවා. ඊට පස්සේ තමයි ආනන්දයන් වහන්සේ පෙන්නවා විශාඛාවට පාපිස්සක් දාන්න අමතක වෙච්ච තැන. ආන් එතනින් දෙකට නමලා දාන්න කියලා කිව්වා. ඒ වෙලාවේ තමයි ඇය සැනසුනේ. මම කියන්න හැදුවේ පූජාවටත් එක්ක 27 කෝටියක් වියදම් කරපු පූර්වාරාම විහාරය වාගේ නෙමෙයි. රන් කහවණු 54 කෝටියක් වියදම් කරපු ජේතවනාරාමය. එතකොට ඒ සුගන්ධ කුටිය කොහොම හදලා තියන්නේ නැද්ද? ඉතින් අපිට මේ අවස්ථාව ලැබෙනවා කියලා දැන් හිතින් දකින්නේ එතෙන්ට යන්නේ. එතකොට රහතන් වහන්සේලාගෙන් ගිහිල්ලා අහපුවාම බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? අපිට කුටිය පෙන්නලා කියනවා. ආන් අර දොර වහලා තියෙන කුටිය තමයි වැඩ ඉන්නේ. ආලින්දයට ගිහිල්ලා උගුර පාදලා දොරට තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. එතකොට ආලින්දයට ගිහිල්ලා උගුර පාදලා දොරට තට්ටු කරාම දොර ඇරෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් තමයි ඇරෙන්නේ. බැරි වෙලාවත් අපිට එන්න දොර ඇරෙන්න භාග්‍යතුන් වහන්සේ ආසනයෙන් බැස්සොත්
අපේ ඔළුව එතනම බිම වැටෙනවා. ඒිට බහින්නේ අනුකම්පාව නිසා. අදිෂ්ඨාන කරනවා විතරයි. දොර ඇරෙනවත් එක්කම මොනවා වෙයිද? භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මි ධාරාව මේ කුටිය ඇතුලේ තෙරපිලා තියෙන්නේ. නමුත් දොර විවෘත වෙනවත් එක්කම මේ දොරෙන් එළියට ගලනවා මේ රශ්මිය. ඒතර හිතන්න මගේ ශරීරය කොහොම වෙයිද කියලා. මගේ ඇඟ කොහොම පාට වෙයිද මේ ෂඩ්වර්ණ රශ්මිය ඇඟේ වැදුනා. ඒ රශ්මියේ පහස දැනි රශ්මි වලල්ල ඇතුළට ගිහිල්ලා දන ගහලා බුදුරජාණන් වහන්සේට වඳින්න අවස්ථාවක් ඔබට ලැබුණොත් ඔබ කොහොම හිත හදාගෙන ඉතින්ට යනවද? මොනතරම් අනුකම්පාව තියෙන හින්දාද අපිට ඇතුළට එන්න ඉඩ දෙන්නේ? අනුකම්පාව නිසා මිසක් නැත්තම් අපිට එන්න ඉඩ ලැබෙන්නේම නැහැ කොහොමද? ඇයි අපිට එන්න ඉඩ නැත්තේ? දැන් මෙහෙම හිතන්නකෝ. කෙනෙකුගේ තුවාලයක් තියෙනවා. ඒකෙන් ටික දුගඳ වහණේ වෙනවා. අපි මොකද කරන්නේ ළඟ ඉන්නවනම්? අපි නිකන් නහය අකුලනවා. වටපිට බලනවා. අප්‍රසාදේ දක්වනවා. අනික් අයට නිකන් මූණ දිහා බලනවා මෙතන ඉන්නේ අකමැත්තෙන් වාගේ. මොකද දැන් අරයාගේ තුවාලෙන් ටික දුගඳ එන නිසා. සමහරවිට කෙනෙකුගේ මුඛයෙන් දුර්ගන්ධය එනවා. දැන් ළඟ ඉන්නකොට ඒකත් අමාරුයි වාගේ දැනෙනවා. මේ වාගේ අවස්ථාවන් වලට අපි මූණ පාලා නැද්ද? ඕනතරම්. එතකොට දැන් අර තුවාලෙන් වහනේ වෙන දුගඳ මට දරා ගන්න බෑ. නම් අපි අර කුටියට එනකන් භාග්‍යතුන් වහන්සේ නිහඬව බලාගෙන ඉන්නේ අනුකම්පාවෙන් හින්දා කියලා මම සඳහන් කළා. අර තුවාලෙන් හමන දුර්ගන්ධයට වඩා අපේ කෙලෙස් දුර්ගන්ධයේ භාග්‍යතුන් වහන්සේට දැනෙනවා. නමුත් ඒ සියලු දුර්ගන්ධයන් ඉවසනවා. අපිට කෙලෙස් නැති පුජ්‍යලයන් බවට පත් වෙන්න අනුකම්පා කරන්න ඕනේ හින්දා. කවදාවත් බුදුරජාණන් වහන්සේ අපේ පව් ගඳ දැනිලා නාසිකාව ඇකුළුවේ නැහැ. ඇස් පුංචි කරලා බැලුවේ නැහැ. ඉවත බලාගත්තේ නැහැ. අප්‍රසාදයෙන් බැලුවේ නැහැ. හැම කෙනෙක් දිහාම ඊටම බොහොම ප්‍රසන්න පෙනුමින් ප්‍රසන්න මුහුණින් සතුටු සිතින්මයි බැලුවේ. කරුණාව වෑහෙන ඇස් දෙකින්මයි බැලුවේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ කැමති අපි මේ පව් දුර්ගන්ධය නැති කරගන්නවට. කෙලෙස් දුර්ගන්ධය අඩු කරගන්නවට. ඉතින් ওই සියල්ලමත් අරගෙන ගිහිල්ලා වඳින්න සුගන්ධ කුටියට යන්න හිත හදාගන්නේ කොහොමද? පින්නතේ ආන් ඒ විදිහටම හිත හදාගෙන සෑමලුවට ගිහිල්ලා වන්දනා කරන්න. අර කාන්තාව චෛත්‍ය ගාවට යන්නේ අජාසත් රජුරු හදාපු චෛත්‍යය. ඒ සෑය ගාවට යන්නේ අර වැඩ ඉන්නේ මගේ බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන. ඔබ නිකන් හිතන්නකෝ අභිනවයෙන් මේ පුන්බිමේ ඉදි කරපු චෛත්‍ය රාජානන් වහන්සේ අපේ දැසේ ඉදිරිපිට බොහොම ලස්සනට විරාජමාන වෙනවා. මේ සෑය දිහා බලාගෙන මේ වැඩ ඉන්නේ මගේ බුදුරජාණන් වහන්සේ කියලා හිත හදාගන්න අපිට කොච්චර උත්සාහ කරන්න වෙයිද? කොච්චර හිතන්න වෙයිද? නමුත් ආන් මේ සංඥාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට යනවා වගේ මේ සෑමලුවට ගොඩ වෙලා දන ගහලා ඔබට දැන් වඳින්න පුළුවන් නම් ඇත්තටම සුගතියට යන්න පාර ඇරෙනවා. ඒ කාරණාව මේ කියලා තියෙන්නේ. අර කාන්තාව යන්නේ මේ වැඩ ඉන්නේ මගේ බුදුරජාණන් වහන්සේ. චෛත්‍යයෙන් අහකට ඇහැ ගන්නෙම නෑ. ඇය මාර්ගයේ දිගේම යන්නේ චෛත්‍ය දිහා බලාගෙන. හිත පිනා ගිහිල්ලා. අනේ එහෙම යනකොට ඇයටත් එළදෙනක් කැනලා මරනවා. මැරෙනවත් එක්කම තවතිසාවි පහළ වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දිව්‍යාංගනාවන් ප්‍රමාණය සඳහන් කරනවා කෝටි 2.5ක් කියලා. පරිවාර දිව්‍යාංගනාව කෝටි 2.5ක් ඉන්නවා.
මේ කෝටි දෙකහමාරක් දිව්‍යාංගනාවෝ සියලු දෙනාම අභිභවනය කරනවා. ඒ කියන්නේ ඒ කෝටි දෙකහමාරටම වඩා ඇය ලස්සනයි. ඒ නිසා සක් දෙවිඳු අහනවා මනුලව ඉන්න වෙලාවේ මොන වාගේ පින්කමක් කරලාද මේ සියලු දෙවඟනන් රූපශ්‍රීයෙන් අභිභවනය කරලා මෙහි ඉපදුනේ කියලා. ඇය සඳහන් කරනවා ස්වාමීනි මහ ලොකු පින්කමක් කරලා නෙමෙයි. ඊටාම දුප්පත් මම බුදුරජාණන් වහන්සේ ළඟට යනවා කියලා හිතාගෙන චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට ගියා මල් 4ක් අරගෙන. මොනවද ගෙනියපු මල්? කෝසාතකී නාමලත්ති බන්ති. ස්වාමීනි මනුස්ස ලෝකේ තියෙනවා කෝසාතකී කියලා වැලක්. කිත්තිතා අනබිජ්ජිතා හරිම ප්‍රසිද්ධයි කීර්තිමත්. මොනවද කෝසාතකී කියන්නේ? වැටකොළු. වැටකොළු වලට කෝසාතකී කියන්නේ. ඉතින් කිත්තිතා කීර්තිමත් අනබිජ්ජිතා හරි ප්‍රසිද්ධයි. වැටකොළු නොදන්න කෙනෙක් නැහැනේ. ආන් ඒ වැලෙන් මං කඩාගත්ත මල් 4ක්. ඒතං චත්තාරි පුප්පානි. ඒ මල් 4 අරගෙන තූපං අභිහරින් අහං මම ගියා චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට. ස්වාමීනි ඒ යන අතරේ මම මගදී මැරුණා. මට මල් පූජා කරන්න ලැබුණේ නැහැ. හැබැයි මේ මල් 4 පූජා කරගත්තා නම් මං තව්තිසාවේ උපදින්නේ නැහැ. ඒ තව්තිසාවේ උපදින්නේ නැහැ කියන්නේ මීට වඩා ඉහළ දිව්‍ය ලෝකයක උපදින්නේ. එහෙනම් මල් පූජා නොකර හිතේ තිබිච්ච පැහැදීම නිසායි එවන් තැනකට යන්න ලැබුණේ. තවත් ඒ වාගේ කාරණා බින්නතුනි අපේ ධර්මයේ තුල බොහොම සඳහන් කරේ. අපි තව එක කාරණාවක් විතරක් සිහිපත් කරමු. අපේ පින්නතුන් අහලා තියෙනව නේද අදින්න පුබ්බක බමුණ ගැන? කොයි තරම් ලෝභ කෙනෙක්ද? කෝටි ගණන් සල්ලි ධනෙ තිබිලා තමන්ගේ දරුවගේ අසනීපේ උත්සන්න වෙච්චාම දරුවගේ අසනීප තත්ත්වයේ බලන්ඩ යන්නේන මිනිස්සු ගේ ඇතුලේ තියෙන රත්තරන් කන්ද දකී කියලා ළමයා ගේ ඇතුලෙන් ගෙනල්ලා එළිය ස්තූපේ දැම්මා. එකම පුතාට තෝඩු දෙකක් හදලා දෙන්නේ නැතුව රත්තරන් කෑලි දෙකක් තමන්ම අරගෙන තලලා ඒක විදලා කණේ ඉල්ලුවා. ආන් ඒක නිසා තමයි කුණ්ඩලී මට්ට කුණ්ඩලී වුනේ. ඒ තරම්ම ලෝභයි. මට්ට කුණ්ඩලී මරණසන්නයි. අපේ භාග්‍යතුන් වහන්සේ මට්ට කුණ්ඩලීව දැක්කා. මට්ට කුණ්ඩලීට පිහිට වෙන්න හිතුවා. මට්ට කුණ්ඩලී ඉතාම ආසන්නයි මරණයට. බිත්තිය පැත්තට හැරිලා තමයි නිදාගෙන ඉන්නේ. එයා මේ පැත්තට හරව ගන්න එපේ. බුදුරජාණන් වහන්සේ දැකලවත් පැහැදෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බුද්ධ රශ්මි කදම්බයන් බිත්තියට එල්ල කළා. ජීවිතේ හිතා ගන්න බැරි තරම් පුදුම සෞම්‍ය රශ්මිය. කොහෙන්ද විහිදෙන්නේ කියලා බලන්න ඕන නිසා අනිත් පැත්ත හැරුණා. හැරිලා බලනකොටම දැක්කේ සඳ මඩල පරයන සුන්දර මුහුණක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඩල. දකින්නවත් එක්කම හිතේ ඇති උනේ මෙතෙක් කවදාවත් ඇති වෙලා නැති ප්‍රීතියක්. ඒත් එක්කම මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. ඉතින් ඒකයි මේ සඳහන් කළේ මේ ගාථා රත්නේ. යම් කෙනෙක් සදහැ සිතින් පැහැදීමෙන් ලෞතර බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා නම් ඒ වන්දනාවම ඔහුට මොනතරම් සුබ ඵල ගෙනල්ලා දෙනවද කියන කාරණාව. ඊළඟට ධර්මයේ සඳහන් කරනවා මේ ලෝකේ ජීවත් වෙන සත්වයාගෙන් වැඩි පිරිසක් මරණයෙන් පස්සේ කොහෙද උපදින්නේ? සතර අපායි. මනුස්ස චුති සූත්‍රයේ පැහැදිලි කරපු උදාහරණය පුදුමයි. මොකද්ද මනුස්ස චුති සූත්‍රයේ තියෙන උදාහරණය? අපේ බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවෙන් වැලි ටිකක් භාග්‍යතුන් වහන්සේගේ නිය ධාතුවට අරගෙන භික්ෂූන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි
මේ වැලි ස්වල්පේ පේනවද? මහණෙනි මගේ නියමත තියෙන වැලි ප්‍රමාණයද වැඩි මහ පොළොවේ තියෙන වැලිද වැඩි කියලා. ඒක උත්තරේ මහ පොළොවේ වැලි වැඩි. දේශනා කළා මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මැරුණට පස්සේ නැවත සුගතියට එන්නේ මේ නියමත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක කියලා. සතුටු වෙන්න තිබුණා මුළු නියපොත්ත උඩම වැලි තිබ්බා. එහෙනම් කොච්චර ප්‍රමාණයකද නියපොත්තේ වැලි තියෙන්නේ නැත්තේ? අපේ මේ නියපොත්ත ඇඟිල්ලේ තැනකින් මතුවෙලා ඉස්සරහට ඇදිලා ඇවිල්ලා ඇඟිල්ල පහු කරලා ඉස්සරහට යනවා. එතකොටනේ අපි නියපොතු කපන්නේ. ඒ කපනකොට මස් වලට ඇලුන හරිය කැපුවොත් රිදෙනවා. ඒ නිසා අපි නූලක් විතර ඉඩ තියලා තමයි කපන්නේ. ඇඟිලි ටික දිගෑරලා බලහම අපි අර ඉඩ තියාපු කොටස සුදු පාටට වෙනම පේනවා. මසට ඇලුන කොටස වෙනම පේනවා. වැලි තියාගෙන ඉඳලා තියෙන්නේ අර සුදු පාටට පේන ටිකේ. ඒ ටික පෙන්නලා තමයි දේශනා කරන්නේ මීටත් අඩු පිරිසයි මරණින් පස්සේ ආයෙ උඩට එන්නේ කියලා. එතකොට දැන් අපි අතර කල්පනා කරලා බලන්න. මේ අපි අතර ඉන්න අයගෙන් කී දෙනෙක් මරණින් පස්සේ උඩට එයිද? එහෙමයි මේක දැනෙන්න හිතන්න ඕනේ. මේ ඉන්න පිරිසෙන් කී දෙනෙක් උඩට එයිද? අපේ ගෙදර ඉන්න පිරිසෙන් කී දෙනෙක් උඩට එයිද? එක්ක ඔක්කොම යට යන අයද? නැත්නම් කී දෙනෙක් උඩ එනවද? එහෙම හිතන්න ඕනේ. එතකොට හොඳට දැනෙනවා ඒකට. නමුත් මේ ධර්මයේ පැහැදිලි කරලා තියෙන කාරණාවත් එක්ක අපිට හිතන්න තියෙන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කරපු මේ වාගේ චෛත්‍යයක් දැකලා හිත පහදවාගෙන වන්දනා කරලත් සුගතියට යන්න පුළුවන් නම් මේ ලංකා භූමියේ විතරක් චෛත්‍ය කොච්චර තියෙනවද? ඉතින් ඒ තරම් චෛත්‍ය වැඩ ඉන්නකොට ඒ තරම් බෝධින් වහන්සේලා වැඩ ඉන්නකොට ඒ තරම් විහාරකවල ඇතුලේ පිරිම වහන්සේලා වැඩ ඉන්නකොට මේ මිනිස්සු මොකටද මෙච්චර අපායට යන්නේ? ඇත්තටම අපේ සතර අපායේ පාර වහලා නෙමෙයිද තියෙන්නේ? හැබැයිම පාර වහලමයි තියෙන්නේ. මං හිතන්නේ ඒක බලෙන් අරගෙනමයි අපි යන්නේ. අක්කාතාරෝ තථාගතෝ. බුදුවරු කියලා කියන්නේ මග කියලා දෙන උත්තරම විතරයි. කවුරුත් නිවනට අරන් යන්නේ නැහැ. නිවන පෙන්නනවා. යන්න පාර පෙන්නනවා. කෙනෙකුට බඩගිනි වෙලා හාමත් වෙලා අඬනවා කෑම ඕන කියලා. කවුරු හරි ඔහුට කෑම දෙනවා. කෑම එක දිහා බල බලත් අඬනවා. දැන් වරද තියෙන්නේ කෑම එකේද? වරද තියෙන්නේ කන්නේ නැති මිනිස්සයයි. කෙනෙක් කඩුවක් උස්සගෙන තව කෙනෙකුට මරන්න එලවගෙන එනවා කොටන්න. හොඳට නිදහසේ බේරිලා දුවන්න පාරේ ඉඩ තියෙනවා. නමුත් කඩුවෙන් කොටනකම් මෙතෙන්ට වෙලා කෑ ගහගා ඉන්නවා. වැරද්ද තිබ්බේ පාරේද? දුවලා බේරිච්ච නැති මිනිහගේ. බුදුවරු අපිට සංසාරයෙන් එතර යන්න ධර්මයේ දේශනා කළා. ඒ ධහම තාමත් මේ ලෝකේ ජීවමානයි. එහෙම ජීවමාන දහමක් තියෙනකොට ඉතින් සත්වයා අපායට යනවා නම් වරද්ද තියෙන ධර්මයේද? වැරද්ද තියෙන්නේ අපේ. එහෙමනම් මේ ලංකා භූමිය වගේ පුණ්‍යවන්ත බිමක ඉපදිච්ච කෙනෙක් පින්නතුනි එවන් අය නිරේට නොයා යුතුය. නමුත් ශ්‍රද්ධාව ප්‍රඥාව නැති නිසා අපි වැඩි පිරිසක් නිරේටම යනවා. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා උදෙසා කරන පූජාවක් මොනතරම් මහත්ඵලද මහානිසංසදායකද කියන කාරණාව පැහැදිලි කරන්න කරුණු කොච්චර මේ ත්‍රිපිටකයේ තියෙනවද? ඒ තරම් භාග්යක් වාසනාවක් මේ ලෝකේ ලැබිච්ච අය ඉන්නේ ඊටාම සීමිත පිරිසයි. අපි පින්නතුන් හිතන්න ලංකාවේ දකින්න තරම් චෛත්‍ය දකින්න මේ ලෝකේ තව කොහෙද තියෙන්නේ කියලා. ඇමරිකාවේ ගිහිල්ලා චෛත්‍ය දකින්නද?
ඕස්ට්‍රේලියාවේ ගිහිලා චෛත්‍ය දකින්නද? පන්සල් කීපයක් තියෙන තැන්වල පොඩියට තියෙනවා. අඩු තරමේ තවත් බෞද්ධ රටවල් කියලා තියෙන රටවල් වලවත් මං හිතන්නේ ලංකාවේ තරම් චෛත්‍ය නැති වෙති කියලා. ඒ තරම් සුදු චෛත්‍ය අහසට ගොඩ නැගිලා. බුදුරජාණන් වහන්සේගේ විශේෂ අනුග්‍රහය මේ රටට තියෙන නිසා. නමුත් අපි කවුරුවත් එකකින් පළ නෙලන බවක් වැඩිපුර පේන්නේ නැහැ. මේ තරම් පිම්බිමක ඉපදිලා හුඟක් අකුසල් කරගන්න අය ඉන්නේ. මේ මහ පොළොවත් හොලවලා අපිත් මහ පොළොව යටට දාන්න තරම් දැන් නම් අපි අතර තියෙන අකුසල් හොඳටම ප්‍රමාණවත් කියලා හිතෙනවා. නමුත් තාමත් ඉවසගෙන ඉන්නේ ඇයි එහෙම නොකර? මේ මහ පොළොව හොලවන්න නැතුව ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අරගෙන සුදට අහස උසට නැගිට මේ චෛත්‍ය රාජයන් වහන්සේලා වැඩ ඉන්න හින්දා. බෝධින් වහන්සේලා වැඩ ඉන්න හින්දා. ඒ පිහිටෙන් වෙන්න ඇති අපි තාමත් මෙහෙම ඉන්නේ. නැත්තම් මේ තරම් පින්වන්තයි කියන මේ රටේ සිද්ධ වෙන අපරාධ ගැන කල්පනා කරාම මෙහෙම ඉන්නේ ඇයි කියන එකයි සමහර වෙලාවට පුදුම. නමුත් තාමත් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව. ඒ කරුණාව හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකයි මම කියේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි අපි ළඟ හොඳටම තියෙන්න ඕනේ කියලා. චෛත්‍යයක් හදන්න, චෛත්‍යයක් වඳින්න සුළුපටු කුසලයක් නෙමෙයි තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව, අනුකම්පාව විශේෂයෙන් යොමු වෙච්ච කෙනෙක්. ශ්‍රද්ධාසිතක් පහළ වෙන්නේ ඒකයි. එතකොට මේ සීල රතනාරාම පිම්බිමේ මෙතෙක් අඩුපාඩුවක් වෙලා තිබිච්ච ප්‍රධාන විහාරාරාංගයේ බවට පත්වෙච්ච චෛත්‍ය රාජානන් වහන්සේ නම බොහොම අපූර්වට මේ පිම්බිමේ ගොඩනගන්න පණ්ඩිත මාහිමිපාණන් වහන්සේගේ අවසර ඇතුව සුදත් චන්ද්‍රසේකර මහත්මයා කටයුතු කරපු බව දැන් පින්නතුන් හැමදෙනාම හොඳට දන්නවා. මම කියන්නේ බොහොම කෙටි කාලයක් තුල අපූර්ව පින්කමක් සම්පූර්ණ කළා. ඒකෙන් කොයිතරම් එතුම කුසල් රැස් කරනවද? චෛත්‍ය ගොඩ නැගීම පිළිබඳව ධර්මයේ වෙනම සඳහන් කරලා තියෙනවා. ඒක තැනක යක්ෂයෙක් අපේ බුද්ධාන්තරේ නෙමෙයි යක්ෂේ දවසක් අඬ ඉන්නවා. සාගර කියලා රහතන් වහන්සේ නමක් දකිනවා මේ යක්ෂයා අඬනවා. මොකද යක්ෂයා අඬන්නේ? මම ලෝකේ පහළ වෙනකොට ලෝකේ පහන නිමිල ගිහිල්ලා මේක අඳුරු පහන් දැල් වෙන කාලේ මට බැරි වුණා උතුම් පහනක එළිය දකින්න. ඒ දුකට අඬනවා. එතකොට රහතන් වහන්සේ ඇවිල්ලා යක්ෂයාට කියනවා අඬන්න එපා. අඬන්න එපා පහන නිමුණා කියලා. ඔබට අවශ්‍ය නම් ඔබ චෛත්‍යයක් හදන්න. චෛත්‍යයක් හදලා ජීවමාන බුදුරජාණන් වහන්සේට සලකනවා වගේ සලකන්න කියලා. මේ වචන ටික කියහම යක්ෂයාට ඇති වෙන්නේ පුදුම සතුටක්. ඒ රහතන් වහන්සේ ඇවිල්ලා අහනවා කින්නු සෝච සීමා බහයි මගේ සහෝදරයා ඔබ මොකද අඬන්නේ කියලා අහන්නේ. යක්ෂයා පස්සේ කියනවා සාගර නම් මහරහතන් වහන්සේ නමක් මගේ හිත හැදුවා. එහෙනම් මම චෛත්‍යයක් හදනවා. චෛත්‍යයක් හදලා අවුරුදු 5 ජීවමාන බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා වගේ උපස්ථාන කළා. එහෙම උපස්ථාන කරලා සුගතියෙන් සැනසුණා. එතකොට මම ඒකයි සඳහන් කළේ අද මේ අවස්ථාව අපිට සුගතියේ දොරයි විවෘත කරලා තියෙන්නේ. චන්ද්‍රසේකර මැතිතුමා කොහොමද තමන්ගේ කාර්යය සම්පූර්ණ කරගත්තා. ඊටාම ශ්‍රද්ධාවෙන්
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුගත වෙලා ජීවිතේ තුනුරුවන්ට පූජා කරලා මුලින්ම තමන්ගේ යුතුයකම් ටික සම්පූර්ණ කරගෙන බිරිඳට දරුවන්ට යුතුයකම් කරලා මෙලොව හිස් නැති ජීවිතයක් ගත කරන්න තීරණය කරපු ශ්‍රද්ධාවන්තයෙක් බව ඇසුරු කරන සියලු දෙනාම මම දැන් හොඳට දන්නවා. එහෙම සත්පුරුෂයෝ ලෝකේ හරි හේගයි. ඉතින් මම බොහෝම ශ්‍රද්ධාවෙන් කියන්නේ දරුවෝ ලංකාවේ නැතත් දවසකට පැය 4ක් 5ක් දරුවෝ වෙනුවෙන් වැය කරනවා කියලා. ඉමි වෙන දේවල් හම්බ කරලා දෙන්න නෙමෙයි. දුරකථනයේ ඔස්සේ දරුවන්ට දහම කියලා දෙන්න. ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් සඳහන් කරන්නේ මගේ හැම දරුවෙක්ම විදේශ රටක ඉඳගෙන මනා වූ සීලයක පිහිටපුවයි කියලා. මව්පියෙකුට ඊට වඩා සතුටක්. ඒ තමන් නිසා මෙලව එළිය දැකපු අය තමන් නිසාම සුගතියට යනවා කියලා කල්පනා කරනකොට ඊට වඩා සතුටක් කොහෙද තාම? කරලා දෙන්න තියෙන හොඳම දේ කළ යුතුයම යුතුයකම සම්පූර්ණ කරා කියලා බොහොම සතුටු වෙනවා. අද එතුමගේ 55 වෙනි ජන්මදිනයේ අනුස්මරණීය පින්කම. බොහොම සතුටින් ඉන්නේ 55 වෙනි ජන්මදිනයේ දවසේ මේ වාගේ පින්කමක් සිද්ධ කරන්න ලැබිච්ච එක පිළිබඳව. කී දිනකටද තමන්ගේ උපන්දිනය වෙනුවෙන් චෛත්‍යයක් හදන්න පිනක් තියෙන්නේ. එතකොට අනික් අයට දුකක් හිතෙනවද? යම් ආර්ථික මට්ටමක් වත්පොහසත්කමක් අපිට නැති හින්දා අපිට බෑ කියලා. මේ බුද්ධ ශාසනයේ තියෙන තාක් පින්නතුනි ඒ ගැන හිතලා දුක් වෙන්න නම් ඉඩක් නෑ. මේ ඉන්නේ සත්පුරුෂයෝ. අපි හැමෝටම චෛත්‍ය ගොඩනගන්න බෑනේ. නමුත් ගොඩනගලා දීලා තියෙන්නේ අපිටනේ. ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා වත් පිළිවෙත් කරන්න. ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා වන්දනාමාන කරන්න. අපිට අවස්ථාව හදලා දීලා තියෙන්නේ. මෙතෙක් කල් පන්සල් බිමේ මේ වගේ සෑයක් තිබුණේ නැහැ. නමුත් දැන් මාස 8කට කලින් පටන් අරගෙන මාස 8ක් නිවෙනකොට නිමා වෙනකොට මේ පිම්බිමේ ඒ සෑය සම්පූර්ණයෙන් නිමා කරලා අපිට වන්දනාමාන කරන්න පුළුවන් තත්ත්වයටපත් කරලා දීලා. එතකොට මාස 8කට කලින් පිම්බිමට ආපු අයට වඩා ඇවිල්ලා පින් කරගෙන ගිහපු අයටත් වඩා දැන් යන්නේ ණයට තවත් වැඩිපුර පින් කරගෙන යන්න අවස්ථාව තියෙනවා. හැබැයි ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි අවශ්‍යයි. අපේ සිංහල රජවරු රජෙකුට කොච්චර වැඩ තියෙනවද? අපිට මෙච්චර වැඩ තියෙනකොට රටක් පාලනය කරනකොට කොච්චර වැඩ තියෙනවද? නමුත් මොනතරම් වැඩ තිබුණත් සඳහන් කරන්නේ රජ්ජුරුව දවසකට 3 පාරක් බුද්ධ උපස්ථානයේ සෑමලුවට යනවා කියලා. අපි ගැන හිතලා බලන්න අපි කොච්චර අසරණද කියලා. රජ්ජුරුව රටක් පාලනය කරනකොට රාජකාරී ටික පැත්තක තියලා දවසකට 3 පාරක් බුද්ධ උපස්ථානයේ සෑමලුවට ගොඩ වෙනවා. අපි යටත් පිරිසෙන් හැන්දෑවට විනාඩි 10ක් බුදුන් වදිනවද කියලා හිතන්න. තමන්ගේ මහල බලන්න ඕනේ. අපි යටත් පිරිසෙන් හැන්දෑවට විනාඩි 10ක් බුද්ධ වන්දනාව කරනවද කියලා අපි මහල බලන්න ඕනේ. එතකොට අපිම අපිව පහලට හෙළලා තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි ශ්‍රද්ධාව මැදින්ද. ඒක නිසා ලබා දීලා තියෙන අවස්ථාව ඇති තරම් ඒකෙන් ප්‍රයෝජන ගන්න. සතර මහා අපාය ඊටාම භයානකයි. නරක තිරිසන් പ്രേතාසුර තිරිසන් විඳින දුක්ඛන්දරාවල් අපේ අස්පන අපිට අපි කොච්චර දකින්නවද? අපිට කොච්චර පේනවද? අපි නොදන්න ප්‍රමාණය කොච්චරද? ටිකක් බලන්න සතෙක් මරන්න ගියාම කොච්චර වද දෙනවද කියලා.
කුකුලන් මරන්න ගියාම කොච්චර දුක් විඳිනවද? සමහර අය උණු වතුරේ දාලා මරන්නේ. හරකෙක් කපන්න ගියාම මොන තරම් වේදනාවකින් සත්තු විඳිනවද? ඌරු එළුව බැටළු සමහර සත්තු පණ පිටින් හැම ගලවන්නේ. තව සමහර සත්තු ඇස් දෙකට පිහියෙන් ඇනලා මරන්නේ. කකුල් දෙකෙන් එල්ලලා ඇස් දෙකට පිහියෙන් අනිනවා. ලේ වැක්කිරිලා මැරෙන්නේ බෙල්ල කපලා නෙමෙයි. ලේ ගිලිලා මැරෙන්නේ. මාළු වල්ලනකොට බලන්න. විශාල මාළු වල්ලනකොට. අර යකඩ කොකු හැම පැත්තෙන්ම දාලා ඇනලා උස්සලා අරගෙන පොල්ලෙන් ගහලා. එතකොට මේ කට්ටිය මිනිස්සු වෙලා හිටපු නැති අයද? මේ දුක් විඳින්නේ. මේ තිරිසන් ලෝකේ යම් සත්වයක් අපි දකිනවා නම් ඔය හැම සත්වයක්ම මිනිස්සෙක් වෙලා හිටපු අය. අපිත් කාලයක් තිරිසන් වෙලා හිටියා. අද මිනිස්සු වුණා මේ ජීවිතින් පස්සේ ආයි තිරිසන් වෙන්න පුළුවන්. ආයි ප්‍රේතෙක් වෙන්න පුළුවන්, අසුරෙක් වෙන්න පුළුවන්, අපායේ උපදින්න පුළුවන්. කාලයක් මනුස්ස ලෝකේ හිටපු අය ඇයි අද තිරිසන් වෙලා ඉන්නේ? මොකක්ද ඒකට හේතුව? ධර්මයේ පැහැදිලි කරලා තියෙන කාරණාවට අනුව සිල් නැති හින්දා ජීවිතේ හැම දෙයක්ම අපි වගේම හොඳට කරපු අය ඉගෙන ගත්තා. ආවාහ විවාහ වුණා. රැකී රක්ෂාවල් හොයාගත්තා. ගෙවල් දොරවල් හදාගත්තා. යාන වාහන අරගත්තා. දරුවෝ මල්ලෝ හදලා වඩලා ලොකු මහත් කරලා පෝෂණය කළා. ඒ ජීවිතය තුළ කළ යුතු හැම දෙයක්ම කලට වෙලාවට හරියට කරලා. හැබැයි අමතක වෙච්ච එකක් තියෙනවා. මොකක්ද අමතක වෙලා තියෙන්නේ? සිල් රකින්න අමතක වෙලා. අනික ඔක්කොම හරියට කළා, සිල් රකින්න අමතක වුණා. ඒකේ ප්‍රතිඵලයක් ඇටියට මැරිලා ගිහිල්ලා තිරිසන් ලෝකෙ ඉපදිලා ඉන්නවා. කවුරුවත් පිළිගන්නවද කරන රැකියාවේ හැටියට තිරිසනෙක් වෙයි කියලා? ඉන්න තරාතිරමේ හැටියට තිරිසනෙක් වෙයි කියලා? තෝදෙය බ්‍රාහ්මණයා කියලා කියන්නේ එදා රටේ හිටපු ආර්ථික විශේෂඥයා. මැරිලා ගිහිල්ලා කවුරුද උනේ? සුනකෙක් කියලා ඉපදුනා. කවුද හිතන්නේ රටටම හිටපු ආර්ථික විශේෂඥයා මැරිලා සුනකෙක් වෙයි කියලා? එතකොට අපේ තරාතිරම ගැන හිතලා පුළුවන්ද අපි එහෙම වෙන එකක් නෑ කියලා කියන්නේ? අස්සක රජුරුවන්ගේ බිරිඳ රැස් විහිදෙනවා. දිව්‍ය රූපයට සමාන නැති වුණත් මනුස්ස රූපේ ඉක්මවලා ඉන්නේ. රැස් විහිදෙනවා ඇඟේ. මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? ගොම කුරුමිනියෙක් වෙලා. අස්සක රජුරුව මලකඳ ගෙදර තියාගෙන රන් දෙනක දාගෙන අඬනවා නොකනොබි. වලලන්න ගෙනියන්න දෙන්නේ නැහැ. පස්සේ මහබෝසතාණන් වහන්සේ ඒ කාලේ ඍෂිවරයෙක් රජුරුව ගෙන්නලා රජුරුවන්ගෙන් ඇහුවා මොකද කියලා. මගේ දේවිය මැරුණා. දුක දරා ගන්න බෑ. දන්නවද දේවිය ඉන්න තැන කියලා ඇහුවා. නෑ ස්වාමී. ගොම ගොඩක කුරුමිනියෙක් කියලා ඉපදිලා කිව්වා. පිළිගන්න බෑ කිව්වා. ගෙනල්ලා පෙන්නුවා. තමන්ගේ ආඥාව යොදලා මනුස්ස භාෂාවෙන් කතා කෙරෙව්වා. මං අස්සක රජුරුවන්ගේ බිරිඳ කියලා කිව්වා. රජුරුව ඇයට තියෙන සෙනෙහස හින්දානේ මල කඳවත් විසිකන්නේ නැත්තේ. මහ ඍෂිවරයා අහනවා ඔබ තාමත් අස්සක රජුරුවන්ට එච්චරම ආදරේද කියලා. ගොම ගොඩේ ඉන්නවා තව කුරුමිනියෙක්. ඒ කුරුමිනියා පෙන්නලා කියනවා නෑ. දැන් අස්සක රජුරුවන්ට ආදරේ නෑ. දැන් ආදරේ මගේ ස්වාමි පුරුෂයාට. මේ මගේ දැන් ස්වාමි පුරුෂයා. තවත් කුරුමිනියෙක්. ඒ සඳහන් කරනවා අස්සක රජුරුවන්ගේ ලේ අරගෙන මගේ කුරුමිනි ස්වාමියාගේ පාද හොදන්නත් මට දැන් පුළුවන් කියලා. රජුරුව ආන් ඒ වෙලාවේ තමයි කලකිරුනේ. කලකිල්ල පණිවිඩයක් කිව්වා වහාම උපරි දේවියගේ දේහය විසි කරන්න ගෙනිහින් කියලා. හැබැයි සසර තේරුන්නේ නැහැ. සසර තේරුනේ නැහැ රජුරන්ට. නමුත් දැන් රැස් විහිදෙන ශරීරයක් තිබිච්ච ඇය මැරිලා ගිහිල්ලා කුරුමිනියෙක් වෙයි කියලා පිළිගන්නවද?
ඊට අනුව කල්පනා කරලා බලන්න ඔබට මොකක් වෙයිද මට මොකක් වෙයිද කියලා. මේ සංසාරේ චරම භයානකයි කියලා දේශනා කළේ. ඒ තරම් භයානක සංසාරකින් අපි එතරට අරගන්න මහා කල්ප අසංඛ්‍ය 4.1 මේ සංසාරේ නොවිඳපු දුකක් නෑ. තමන් වහන්සේට පෞද්ගලිකව නිවන් දකින්න ලැබිච්ච අවස්ථා කෝටි ප්‍රකෝටි ගාණක්. ඒ සියල්ලම අත්හැරලා ලෞතර බුද්ධ රාජ්‍ය හොයාගෙන ආවි ඔබට මට අනුකම්පා කරන්න. බුදුරජාණන් වහන්සේ ගැන ටිකක් හිතන්න. හිතලා කල්පනා කරන්න මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ මේ සංසාරේ මෙච්චර දුක් විඳලා තියෙන මම හින්දා නේද කියලා. එතකොට දැනෙනවා අපිට. අපි හින්දා දුක් විඳලා නෙමෙයි මම හින්දා දුක් විඳලා කියලා හිතන්න. දාන පාරමිතාව පුරන කාලේ අපිට මොන තරම් කෑම දීලා ඇද්ද? පිළිගන්න පුළුවන්ද බෝසතාණන් වහන්සේ අපිට කන්න දුන්නා කියලා? ඕක තහවුරු වෙනවා. එක තැනක් මේ ධර්මයේ තියෙනවා. සමහරවිට අපේ පින්නතුන් අහලා ඇති එක කාන්තාවක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පිළිගන්වන්න තියාගෙන හිටපු බත් හැන්ද ලෞතර බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා. පිළිගන්නේ රැවටිලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් රූපෙන් සමීපයි. සමාන නෑ සමීපයි. ලොකු සමීප බවකුත් නෑ. බැලුව බැල්මට ටිකක් ඒ වගේ පේනවා. මොකද භාග්‍යතුන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක්. මහා කාශ්‍යපයන් වහන්සේට තියෙන 7යි. ඒකට සමාන වෙන්න බෑ කොහොමද? 80ක් අනු ව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහි සිරිපතුල් වල. නමුත් භාග්‍යතුන් වහන්සේගේ උසටත් බැලුව බැල්මට ආසන්නයි. මොකද බුදුරජාණන් වහන්සේට වඩා අඟල් 2යි මිටි. ඉන්න බැලුව බැල්මට ටිකක් අඳුරගන්න බැරුව ගියා. ඒ හින්දා මහා කාශ්‍යපයන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේට තමයි දැන් හැඳ බෙදෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ මෙහෙන් වැඩියාම මහා කාශ්‍යපයන් වහන්සේ තව ටිකකින් ඒ නිවසට වැඩියා. ඒ වෙලාවේ කල්පනා කළා මුලින් ආවේ මගේ පුතා නෙමෙයි දැන් ආවේ මගේ පුතා. මේ මහා කාශ්‍යපයන් වහන්සේගේ අම්මා නෙමෙයි ලෙන්ගතුකම නිසා එහෙමයි කියන්නේ. ඉතින් හැන්ද තරම් දුවගෙන ගියා භාග්‍යතුන් වහන්සේ පස්සේ. මට ඕනේ මගේ කෑම ටික කියලා. අදිෂ්ඨාන කළා පාත්‍රයේ තියෙන එක බත් ඇටයක්වත් ඇගේ හැන්දට එකතු වෙන්න එපා. හැබැයි ඇගේ හැන්දේ තියෙන එක බත් ඇටයක්වත් ඇයි බෙදාපු එක බත් ඇටයක්වත් පාත්‍රයේ ඉතුරු වෙන්නත් එපා. ඉතින් ඇයි හැන්ද දාලා ගන්නකොට මේ කාර්ය සිද්ධ වුණා. හැබැයි පස්සේ භික්ෂුන් වහන්සේලා ඇහුවා ස්වාමීනි ඇයි එහෙම දෙයක් වුනේ? දෙයනේ කාටද භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්න පුළුවන්. නමුත් ඒ සිද්ධිය වුණානේ. ඇයි ස්වාමීනි එහෙම වුනේ? ආන්ගේදා දේශනා කළා මහණෙනි මහා කල්ප අසංඛ්‍ය 4.1 පාරමිතා පුරණ කාලේ මේ කාන්තාව මේ කෝටි ලක්ෂයක් සක්වලී හිටියේ නෑ කියලා. ඒ කියන්නේ ඇයි හිටියේම නෑ නෙමෙයි. ඇයි හිටියා මේ කෝටි ලක්ෂයක් සක්වලී හිටියේ නෑ. වෙන සක්වලක ඉඳලා තියෙන්නේ. මේ කෝටි ලක්ෂයක් සක්වලින් එහා පැත්තේ සක්වලක. ඒකින්ද ඇය මට ණය නෑ. මගෙන් බත් වේලක් ඇයට ලැබිලා නෑ. නමුත් අපි බුදුරජාණන් වහන්සේට කොච්චර ණයද? ඒ ණය ගෙවීම තමයි මේ කරන්නේ. සුදත් චන්ද්‍රසේකර මහත්මයා ඒ ණයෙන් විශාල බරක් ගෙවලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් උපහාර පූජාවක් හැටියට මේ චෛත්‍ය රාජානන් වහන්සේ ගොඩ නැගුවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ. තව බොහෝ ශ්‍රද්ධාවන්තයන්ට ණය ගෙවන්න අවස්ථාව හදලා දුන්නා. වඳින්න, පුදන්න, බුද්ධ පූජාව කරන්න, මල් පහන් පූජා කරන්න අවස්ථාව ඔබට හදලා දුන්නා. අපි හැම මහතකම බුද්ධ පූජාවක් කරනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේට තියෙන ණයක්. හැබැයි ඒ ණය ගෙවන අතරේ අපිට පින් සිද්ධ වෙන වෙනම ක්‍රමයක් හිතන තියෙනවා. ඒ නිසා මෙවන් අවස්ථාවක් කියලා කියන්නේ ජීවිතේ ලැබෙන පුදුම වාග්ය සම්පන්න අවස්ථාවක්.
සීලරතනාරාම විහාරස්ථානයේ දායක පින්නතුන් විතරක් නෙමෙයි මේ පින්බිමට යන්නේන ඕනෑම කෙනෙකුට සිත පහදවාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කරන්න අපූර්ව පූජා වස්තුව අපේ විහාරස්ථානයට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම තමන් ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයට හැබෑම සාධාරණයක් ඉෂ්ට කරගන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතය අති දුර්ලභයි. නමුත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය අපිට හම්බුණා. අපි පින්නතුන් හිතෙන්නේ නැද්ද? වෙන රටක ඉපදුනාට වඩා මේ රටේ අපි ඉපදුනේ හුඟක් පින් කරලා කියලා. බැලුව බැලමට එහෙම හිතෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු විඳින දුක් ඇමරිකාවේ මිනිස්සු විඳින්නේ නැහැ. ඒක දියුණු රටක්. ජපානය කියන්නේ දියුණු රටක්. ඒ වගේ ලෝකේ තව දියුණු රටවල් වල ඉපදිච්ච මිනිස්සු අපි වගේ දුක් විඳිනවද? එහෙනම් අපි එහෙ ඉපදුනා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. නමුත් මෙහෙ ඉපදිච්ච අය දැනගන්න ඕනේ අපි මෙහෙ ඉපදුනේ ඇයි කියලා. එහෙ ඉපදිච්ච අයට වඩා සංසාරේ හුඟක් පින් කරලා තිබුණ නිසා තමයි ලංකාව වාගේ රටක සම්මාදිට්ඨික පවුලක අපි ඉපදෙන්නේ. ඒ අයට වඩා පින් කරලා නිසා. මොනවද ඒ අයට වඩා අපි කරලා තියෙන පින්? හිතන්නකෝ ඒගොල්ලෝ මැරිලා කොහේ යයිද කියලා. සම්මාදිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද? ලෝකේ බරපතල අකුසල කර්ම 6ක් තියෙනවා. මොනවද? ආනන්තරීය කර්ම 5යි මිත්‍යා දෘෂ්ටියයි. ආනන්තරීය කර්ම වලටත් වඩා බරපතලයි මිත්‍යා දෘෂ්ටිය. ඇමරිකාවේ ජනාධිපති වෙලා සැප වින්දා. අවුරුදු වැඩිම වුණොත් 80ක් 100ක් සැප විඳි. මරණයෙන් පස්සේ කොහෙද? මරණයෙන් පස්සේ ඒකාන්තයෙන් දුගති. එහෙම කල්පනා කරලා බලනකොට ලංකාව වගේ රටක සම්මාදිට්ඨික පවුලක හිඟන්නේ කියලා උපදින එක ඊට වඩා සැපයි. හැබැයි සිහිය ප්‍රඥාව ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. අපි එහෙම ඉපදිලත් අපි අපේ ජීවිතයට ඒකෙන් ප්‍රයෝජනයක් අරගන්නේ නැත්නම් ඒක මහත් වූ අවාසනාවන්ත තත්ත්වයක්මයි. ඉතින් වැඩි වැඩියෙන් අවාසනාවන්ත බව ඇත්ත. නමුත් අපිට අවස්ථාව තියෙනවා. සසර පින් කරලා තියෙනවා. ඒ වාගේ තැනකට නොයා මේ වාගේ තැනකට ආවේ මොකටද කියන කාරණාව නමුත් මතක නැහැ. ඒ මතක නැත්තේ. මැරිලා ඉපදිච්ච හින්දා. මැරිලා ඉපදිච්චාම මතක නැහැනේ. අපි මෙහි ඇවිල්ලා තියෙන වෙන වැඩකට. නමුත් අපි කරන්නේ වෙන වැඩ වගේ. මෙහි ඇවිල්ලා තියෙන්නේ වහවහ පින් කරගෙන ආයේ සුගතියට යන්න. නමුත් දැන් අපි ඇවිල්ලා කුසල් කරන එක පැත්තක තියලා තෘෂ්ණාව පස්සේ දුවනවා. ඒ කියන්නේ වැඩපල කරන්න එපා, සල්ලි හරි හම්බ කරන්න එපා, ව්‍යාපාර කරන්න එපා කියන කාරණාව නෙමෙයි මේ කියන්නේ. ඒ සියල්ල කරන ගමන් තමන්ගේ පෞද්ගලික ලාභය හදා ගන්න ඕනේ. හම්බ කරපු ධනය ඔක්කොම මෙහි තියලා යන්නේ. ඒ මොකවත් ගෙනියන්න පුළුවන්ද? පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහි අත්ථනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. මොකද්ද මේ කියන්නේ? මට පුතු ඉන්නවා, මට ධනෙ තියෙනවා කියලා සතුටු වෙනවලු කවුද? බාලයා. ඉති බාලෝ විහඤ්ඤති. අහනවා අත්තාහි අත්ථනෝ නත්ති. තමන්ට තමන්වත් නැහැ. මොන පුතුද මොන ධනෙද? ඇත්තටම අපිට සල්ලි තියෙනවා කියලා කීවට අපි මැරෙන්න වෙටිච්චාම මේ සල්ලි වලට පුළුවන් ද අපි වෙනුවෙන් මොකවත් කරන්න? සල්ලි බැංකුවේ තියෙනවා. නැත්තම් ලාච්චුවේ තියෙනවා. අපි මැරිලා යනවා. හදාපු ළමයි බලාගෙන ඉන්නවා.
අපි මෙරිලා යනවා. දැන් ඉතින් හම්බ කරපුවා ඔක්කොම මෙහි තියලා නෙමෙයිද යන්නේ. දැන් කෝ මට අරන් යන්න දෙයක්. මග වියද? මග වියදම් මොකුත් නැහැ. එතකොට දැන් මග වියදම් නැතුව මගට බැස්සාම මොකද වෙන්නේ? කෑමක් නැහැ, බීමක් නැහැ, වාහනයක යන්නත් බෑ. කොච්චර අසරණද මග වියදම් නැතුව මගට බැස්සාම. එතකොට ඒ මග වගේද මේ සංසාර මග. ජීවත් වෙච්ච ලෝකේ අතහැරලා වෙනම ලෝකෙට යන්නේ. ඉතින් කො මග වියදම්? දැන් මේ ලෝකේ අතහැරලා මග වියදම් නැතුව මගට බහැලා මොකක් වෙන්නේ? මග වියදම් නැති හින්දා නිකම්ම යන්න පුළුවන් ලෝක ටිකක් තියෙනවා. ඒ තමයි නරක තිරිසන් ප්‍රේත අසුර. ඒවට නොයා සුගතියෙන් සුගතියට යන්න නම් රැස් කරගත්ත මග වියදම් තියෙන්න ඕනේ. පෙර ඔබ රැස් කළා. ඒක තමයි ඔය භුක්ති විඳින්නේ. හැබැයි ඒක භුක්ති විඳින අතරේ ඊට වඩා හුඟක් රැස් කරන්න ඕනේ. මීට වඩා හොඳ තැනකට යන්න පුළුවන් විදිහේ යමක් රැස් කරගන්න ඕනේ. ඒකින්ද අපිට කියලා හම්බ කරගත්ත දෙයක් ඇත්තටම අපි සන්තකව තියෙන්න ඕනේ. ඒක කරන්න වීර්යය වඩන්න. ඒක කරන්න හිත පහල කරගන්න. සත්පුරුෂයන්ගේ ආශ්‍රය හොයාගෙන යන්න. නිවැරදිව ධර්ම ශ්‍රවණය කරන්න. යටත් පිරිසෙන් මාසයකට සැරයක්වත් පන්සිල් වලට වඩා උසස් සීලයක් ආරක්ෂා කරන්න. මාසයකට පොය 4ක් අපිට තියෙනවා. නමුත් දැන් පොය 4ක් ගැන දන්නෙත් නෑනේ. දැන් තියෙන්නේ 15ක විතරයි. 15කටවත් පූර්ණ උපෝසතයක් සමාදන් වෙන්න. හැබැයි 15කට විතරක් සිල් අරන් යද්ද? පන්සිල් හැමදාම තියෙන්න ඕනේ. පන්සිල් කියන්නේ ජීවිතයේ අත්විවරම. පදනම. පන්සිල් වලින් බැහැර වෙලා නම් ඒකාන්තයෙන් නිරේ උපදිනවා. ඒකින්ද අනිවාර්යෙන් පන්සිල් තියෙන්න ඕනේ. මොකද ලෝකවද්දීනේ බුදුරජාණන් වහන්සේ පනවපුවානේ මේ පන්සිල් කියන්නේ. ලෝකවද්දීයි. ඒක මේ ස්වභාව ධර්මයාගේ නීතිය. ප්‍රාණඝාත කළොත් දඬුවම් කරනවා. හොරකම් කළොත් දඬුවම් කරනවා. වැරදි කාම සේවනය කළොත් දඬුවම් කරනවා. ස්වභාව ධර්මයාගේ නීතිය. ඉතින් ඒක කඩහම දඬුවම් කරනවා. මේ ලෝකේ නීතිය කඩහම උසාවියෙන් දඬුවම් කරනවා. ස්වභාව ධර්මයාගේ නීතිය කඩහම සතර පායට දාන දඬුවම් කරනවා. ඉතින් ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන හැමෝම ළඟ පන්සිල් තියෙන්න ඕනේ. අපායට අකමැති නම් පන්සිල් තියෙන්න ඕනේ. ඒ මත ඉඳගෙන වෙනත් විශේෂ සීලයක් රැක ගන්න ඕනේ. යටත් පිරිසෙන් පන්සිල් විතරක් වත් අපි ළඟ තියෙනවා නම් මරුණට පස්සේ අපායට යන එකෙන් බේරෙන්න පුළුවන්. කොයි තරම් ආරක්ෂා සම්පත්තියක් මේ පංචශීලයේ විතරක් අපට හදනවද? අපි පින්නතුන් අහලා ඇති සතුල්ල කායික දෙවිවරු ගැන. සතුල්ල කායික දෙවියෝ කියන්නේ කාටද? එකටම සිල් රැකලා එකටම මැරිලා එකටම දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය සතුල්ල කායික දෙවිවරු. පස්සේ දවසක් එනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. සතුල්ල කායික දෙවිවරු කොහොමද එහෙම එකටම මැරිලා එකටම දිව්‍ය ලෝකෙ යන්නේ? 700ක පිරිසක් නැවට නැංග විදේශ ගමනක් යන්නේ. දවස් කීපයක් නැව යාත්‍රා කරනකොට නැව කුණාටුවකට අහු වෙලා මුහුදුපත් වෙන්න යනවා. නැවේ ඉන්න කට්ටිය ඔක්කොම තම තමන්ගේ ඉෂ්ට දේවතාවෝ සිහිපත් කර කර අඬනවා. නැවේ 700න් එක පුද්ගලයෙක් විතරයි දුකක් බයක් කඳුලක් නැතුව ඉන්නවා. අර කෑකෝ ගහ ගහ හිටපු මිනිස්සු මේ මිනිස්සයා විතරක් මොකද කෑ ගහන්නේ නැත්තේ? අහන උඹට බය නැද්ද? ඔහු කියනවා මට බය නැහැ. ඇයි බය නැත්තේ? මං මේ නැවට නැංගෙත් සංඝයාට දන් දීලා පන්සිල් අරගෙන. මං ඒ හින්දා මැරෙන්න බය නැහැ. ඊට පස්සේ අර පිරිස කියනවා එතන ඉඳලා කතා කරන්නේ ආචාර්යතුමනි කියලා. අපිට ඒ බය නැති ක්‍රමේ කියලා දෙන්න බැරිද? උගන්වන්න බැරිද ඒ සිල්? පුළුවන් කියලා.
700 ගොඩවල් 7කට බෙදුවා. පළවෙනි 100ට පන්සිල් දුන්නා. ඒ පන්සිල් දෙනකොට නැවට වතුර ඇවිල්ලා ගොප්පැටේ ගාවට එනකන්. බලලු කර ගාවට එනකන් වතුර. දෙවෙනි 100ට පන්සිල් දීලා ඉවරනකොට දණිහ ගාව වතුර. තුන්වෙනි 100ට පන්සිල් දීලා ඉවරනකොට ඉන ගාව වතුර. හතරවෙනි 100ට පන්සිල් දීලා ඉවරනකොට නාභිය ගාව වතුර. පස්වෙනි 100ට පන්සිල් දෙනකොට පපුව ගාව වතුර. හයවෙනි 100ට පන්සිල් දෙනකොට බෙල්ල ගාව. හත්වෙනි 100ට පන්සිල් දෙනකොට යන්තම් වතුර පෙවෙන්න ඔන්න මෙන්න කට ගාව. ඊළඟ මොහොතේ සියලු දෙනාම වතුර ගිලිනවා. මුහුදු ජීවීන්ට ආහාර බවට පත් වෙනවා. නමුත් මැරෙන කෙනා දිව්‍ය ලෝකෙ උපදිනවා. එයි මේ මොහොතක් රැකපු සීලය. මොහොතක් රැකපු සීලය ඉච්චර වටිනවා. එතකොට දැන් අපේ අයිට හිතෙනවද? දැන් පන්සිල් ගත්තනේ. බණ අහන්න කලින් පන්සිල් ගත්තා. හැබැයි බණ අහන්න හිටපු කවුරුවත් තාම පන්සිල් කැඩුවේ නෑනේ. එහෙම මොහොතක් රැකපු සීලය එහෙම වුණා නම් දැන් පැය දෙකකට ආසන්න කාලයක් රැකපු සීලය නිසා එහෙනම් අපිට එහෙම වෙන්නේ නැති වෙයිද? එහෙම වෙන්නේ නැහැ. එයි මේ සිල් සමාදන් කරනකොට පන්සිල් සමාදන් වෙච්ච අය කී දෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. පන්සිල් කියවපු අය කී දෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමාජෙ වෙන්නේ පන්සිල් සමාදන් වෙනව නෙමෙයි සිල් කියවනවා. සිල් කියවනවා කියන එකේ වැඩක් නැහැ. සිල් සමාදන් වෙන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ මතක් වෙච්ච කී දෙනෙක් ඉන්නවද කියලා මතක් කරන්නකෝ. මට නම් මතක් වුණා කියලා. ධම්මං සරණං ගච්ඡාමි කියනකොට මේ ධර්ම රත්නේ සිහිපත් වෙන්න ඕනේ. සංඝං සරණං ගච්ඡාමි කියනකොට ආර්ය මහා සංඝ රත්නේ මතක් වෙන්නේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියලා කියනකොට දිවිහිණීම් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා සිහියට එන්න ඕනේ. එතකොට තමයි සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ. ඔහේ උඩබිම බලාගෙන කියවන්නම් වාලේ කියවලා නතර වෙනවා නම් ඒකට කියන්නේ සිල් කියවනවා කියලා. සිල් සමාදන් වීමයි කියවීමයි දෙකක්. එතකොට නැවේ ඉන්න කට්ටිය දිවි හිමියෙන් මේ සිල් උල්ලංඝනය කරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. කොයිතරම් ප්‍රබලයක්ද මේ පන්සිල්? අපේ ජීවිතවල පන්සිල් බිඳුන අවස්ථා කොච්චරද කියලා හිතලා බලන්න. දවසකට කී පාරක් පන්සිල් බෙදෙනවද? හොඳට හිතලා බලන්නකො සිහියේ කොච්චර පන්සිල් බෙදෙනවද කියලා. නමුත් සඳහන් කරනවා යම් කෙනෙක් අද මේ දැන් මේ සෑමලුවට ගිහිල්ලා ස්ථීර සාර පොරොන්දුවක් බුදුරජාණන් වහන්සේට දෙන්න පුළුවන් නම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දැන් මේ වෙලාවේ ඉඳලා මම මැරුවත් මම සිල්පදේ නම් කඩන්නේ නැහැ. හැබැයි ඒක හෘද සාක්ෂියට එකඟවම වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ ගෙදර යනකොට කිඹුලෙක් ඇවිල්ලා ළමයා උස්සගෙන දුවනවා කියලා. ළමයා බේරගන්න කිඹුල මරන්නේ නැති වෙයිද? එහෙම අවස්ථාවකට මූණ දුන්නොත් ඒත් කිඹුල මරන්නේ නැහැ කියන තැන තමයි ඉන්න ඕනේ. හැබැයි ඔබ එතන එහෙම්මම පිහිටියොත් සත්‍යක්‍රියාවක් කළොත් මම මේ සිල්පදේ කඩන්න නැතුව ඉන්නයි කිඹුල මරන්නේ නැත්තේ. සමහරට දරුවා දාලා යන්න පුළුවන්. දරුවට කරුමයක් තිබ්බේ නැත්තම්. ඒ තරම් සීලේ සත්‍යක්‍රියාවක් ප්‍රබලයි. ආන්ගේ මන් සඳහන් කළේ එහෙම හෘද සාක්ෂියට එකඟවම පොරොන්දුවක් වෙලා මළුවෙන් නැගිටිනකොට පිටිපස්සෙන් පිහියෙන් යන්නොත් උපදින්නේ සුගතිය කියලා කියන්නේ. එතකොට තේරෙනවද හරියට රකින්න සීලය මොනතරම් රැකවරණයක් අපිට සලස්වනවද කියලා. මේ ලෝකේ හම්බ වෙන හොඳම කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හොඳම කල්යාණ මිත්‍රයෙක්. මොකද මේ ධහමට විතරනේ අපි අපායෙන් ගොඩ ගන්න පුළුවන්. ඉතින් ඒ හැර කල්යාණ මිත්‍රයෝ තව කොහෙද? ඊට පස්සේ අපායෙන් ගොඩ යන මඟ කියලා දෙන සත්පුරුෂයෝ.
එවන් අය ජීවිතයට එකතු කරගෙන තමන් ලබාගත් ශ්‍රේෂ්ඨ වටිනා මනුස්ස ජීවිතයට හොඳ මිලක් නියම කරන්න. හොඳ මිලක්. ඒ කියන්නේ මේ හැම ජීවිතයක්ම අමිලයි. මනුස්ස ජීවිත මිල කරන්න බෑනේ. මේ ඉන්න අය අතරත් රහත් වෙන්න පින් තියන අය ඕන තරම් ඇති. නම් මගට බහැලා නැහැ. ඒ මාර්ගයට එන්න ඕනේ. වැහිලා තියෙන අඳුරු පටලේ ඉරන්න ඕනේ. ඒක ඉරන්නේ සත්පුරුෂයෝ හම්බෙච්චා. ඕනෙම කෙනෙකුගේ ජීවිතේ සත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් කුසලයේ මතුවලා එන කාලයක් තියෙනවා. ඒක එනකන් කියලා බලාගෙන ඉන්න එපා. ඒක මතු කරගන්න. නැත්තම් එනකන් කියලා බලාගෙන හිටියා මීට කලින් මැරුණා. ඒක මතු කරගන්න ඕනේ. අපේ සුදත් චන්ද්‍රසේකර මහත්මයා නිතරම කියන කාරණාවක්. ධර්මයත් එක්ක ජීවිතේ කොයිතරම් සැනසෙනවද කියලා. ඔබේ ජීවිතේ හොඳම සැනසීම තියෙනවා නම් ඒ ධර්මයත් එක්ක. එන දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතේ ලැබුණා. ලංකාව වගේ වටිනා තැනක ඉපදුණා. ඕනතරම් පින් කරගන්න අවස්ථාව ලැබුණා. මෙහි කරගන්න තියෙන පින් වෙන කොහෙවත් කරගන්න බැරි තරම්. ආගේ හින්දා කවදාවත් පිරෙන්නේ නැති තෘෂ්ණා ගංගාව පුරවන්න උත්සාහ කරන්නේ නැතුව තමන්ට අවශ්‍ය සාධාරණේ මනාව සම්පූර්ණ කරන්න ඕනේ. මොකද පින් කරන්නේ නැතුව හුඟක් අය කියන කතාවක්නේ වෙලාවක් නැහැ කියලා. බණක් අහන්න වෙලාවක් නැහැ. මලක් පහනක් පූජා කරන්න වෙලාවක් නැහැ. තුනුරුවන් වඳින්න වෙලාවක් නැහැ. ඔය වෙලා නැහැ කියන අයට ඕන තරම් වෙලා තියෙනවා නිකන් කාලේ නාස්ති කරන්න. එහෙම නැත්නම් අපි කැමති නමුත් මේ වැඩත් එක්ක ඉතින් කොහොමද කරන්න කියන අය කොච්චර ඉන්නවද? මේ වාගේ පින්කමකට එන්න කියලා කියහම බලන්නම් කියන අය කොච්චර ඉන්නවද? ඇයි එහෙම වෙන්නේ? තෘෂ්ණාව නිසා. අපේ පරමාවශ දැනට අවුරුදු 120යි. සඳහන් කරනවා 100න් පල්ලෙහාට බැස්සට පස්සේ මිනිසුන්ට ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා. ඒ තෘෂ්ණාව වැඩි, ශ්‍රද්ධාව අඩුයි. අදටත් එහෙම තියෙනවා. ධර්මයට වඩා දුරකථන ඇමතුමට ශ්‍රද්ධාව තියෙන අය කොච්චර ඉන්නවද? බණ අහන අතරෙත් ඇමතුම් ගන්නවා. බණ අහන අතරෙත් දුරකථනේ උස්සගෙන නැගිටලා දුවනවා. ඉතින් ධර්මයට වඩා ශ්‍රද්ධාව තියෙන බව නේ පේන්නේ ඇමතුමට. ඒක තමයි තෘෂ්ණාව. සමහරු මේ වගේ අවස්ථාවන් වලට සම්බන්ධ වුණත් කෙරවලේ වාඩි වෙනවා හිමීට නැගිටලා යන්න මොකද තව වැඩ තියෙනවා. තෘෂ්ණා ගඟ කවදාවත් පිරෙන්නේ නැහැ. ලෝකයේ තියෙන මහා ගංගා සමහර කාලෙට පිරීලා ගලනවා. සමහර කාලෙට මධ්‍යමව ජලය අරන් ගලනවා. සමහර කාලෙට වේලිලා යනවා. ඒ ස්වාභාවික ගඟේ හැටි. තෘෂ්ණාව කියන ගඟ කවදාවත් පිරෙන්නෙත් නැහැ, වේලෙන්නෙත් නැහැ. ඒ අපේ තෘෂ්ණාවේ අවසානයක් නැහැ. තෘෂ්ණාව පිරීලත් නැහැ, කොච්චර හෙව්වත් මදි. තෘෂ්ණාව වේලිලා ගිහිල්ලා නම් අපි මෙලවත් හැරලා. ඔක වෙන්නේ. උත්සාහ කරන්න ඕනේ වියලලා දාගන්නමයි. එහෙම නැත්නම් මේ යන විදිහට ගියොත් ඔක වෙන්නේ නැහැ. ලැබිලා තියෙන වාසනාවන්ත අවස්ථාවක්. මේ අවස්ථාව අවුරුදු කෝටි ගණනකින්වත් එන්නේ නැති අවස්ථාවක්. ඒකෙන් ප්‍රයෝජන අරගෙන අපායෙන් මිදෙන මඟ පන්සලේ තියෙනවා. ඒ ත්‍රිවිධ චෛත්‍යය ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ චෛත්‍ය රාජානන් වහන්සේ අහස් කුසට විවෘත වෙලා සුදු සුදු පාටින් බැබලෙනවා. ලංකාවේ දියුණු අපේ මහ බුදුරජාණන් අපේ භාග්‍යතුන් වහන්සේ දෙව්ලොවින් නතර වෙන්නම ලංකාවට වැඩිය කියලා කියන්නේ තූපාරාමෙට. එහෙමනේ ධර්මයේ සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දෙව්ලොව ඉඳලා නවතින්නම ලංකාවට වැඩිය තූපාරාමෙට. අකුධාතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වලා තූපාරාම වැඩි. චන්ද්‍රසේකර මහත්මයා තූපාරාම මහසෑය ආකෘතිය අරගෙන මේ පිම්බිමේ අපූර්ව සෑයක් හදලා අපේ නිවන් දොර සුගතිය දොර විවෘත කරලා දීලා එන්න මේ මහසෑය ළඟට ඇවිල්ලා ශ්‍රද්ධාවෙන් වන්දනා කරලා සුගතිය දොර අරගන්න
ලොකු කුඩා ඔබට තියෙන්නේ ලොකු අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන වහවහ සංසාරයෙන් එතර යන්න මේ ශ්‍රේෂ්ඨ අවස්ථාවෙන් කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වෙන්න, ශ්‍රද්ධා සිත පහළ වෙන්න, කෝටි ලක්ෂයක් සක්වලේ ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවත් ඔබට නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරමින් විශාල පිරිසකට සද්ධර්ම දානමය කුසල කර්මය අත්පත් කරවලා දෙමින් ධර්ම ශ්‍රවණානිසංසය සිද්ධ කරන්න අවස්ථාව උදා කර දෙමින් ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරනවා දේශමාන්‍ය සුදත් චන්ද්‍රසේකර මහත්මයා. ප්‍රධාන අරමුණ හැටියට සිහිපත් කරනවා තමන්ට ජීවිතේ දානය කරලා දුන්නේ තමන්ගේ දයාබරණීය මෑණියන්ට සුගතියේ දොර ඇරලා දෙන්න. මේ රැස් කරගත උතුම් පුණ්‍ය ධර්මයන් මෑණියන්ට අනුමෝදන් කරලා ආශිර්වාද කරන්න. සුදත් චන්ද්‍රසේකර මහත්මයාගේ ඒ සත්පුරුෂ උතුම් ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා. සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවනාලිය රඳා හිටවන්න, පදනම තහවුරු කරවන්න භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ රැගත් චෛත්‍ය රාජානන් වහන්සේ නම මේ උතුම් පින්බිමේ ඉදි කරලා ලබාගත් අසීමාන්තික ආනිසංසයේ ඒ පුණ්‍යවන්ත මාතාවට සුගතියෙන් සුගතියට ගිහිල්ලා අවසානයේ අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද කරමු. අද දවසේ 55 වෙනි ජන්මදිනයේ සිහිපත් කරන සුදත් චන්ද්‍රසේකර මහත්මයාට අපි රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. උතුම් ධර්ම දානමේ කුසල කර්මයක් ධර්ම ශ්‍රවණානිසංසයත් චන්ද්‍රසේකර මහත්මයා අත්පත් කරගත්තා. චෛත්‍ය රාජානන් වහන්සේ ගොඩනගලා රැස් කරගත්ත කුසල් නිමක් නැහැ. 55 වෙනි ජන්මදිනය කියලා කියන්නේ මේ භවය තුල එතුමගේ ස්වර්ණමය වසර කියලා මම හිතනවා. මොකද අවුරුදු 54ක් ගෙවිලා ඉවරයි. ඒ අවුරුදු 54ෙම මේ වාගේ පින්කමක් කෙරුණේ නැහැ. 55 වෙනි උපන්දිනයේ දවසේ ජීවිතයේ ස්වර්ණමය වසර බවට පත් කරගත්තා. ඒ සඳහා එතුමාට බොහෝම ශක්තිය ලැබලා දුන්න සත්පුරුෂයන් තව බොහොම ඉන්නවා කියලා සිහිපත් කළා. සෙවණැල්ල වගේ ළඟින් ඉඳලා නිරන්තරයෙන් සහයෝගය දුන්න එතුමාගේ ස්වාමි දිනිය ඇතුළු සියලු දෙනාටම මේ රැස් කරගත් උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඊට අමතරව පින් අනුමෝදන් කරනවා පරලෝකසපත් වුණ ඩිංගිරිමෙන්කේ රාජපක්ෂ මිත්තණියටත් පරලෝකසපත් වුණ පී.සී. ඥානසේන පියාණන්ටත් පරලෝකසපත් වුණ ජී.සී. සමන් ලාලිත දයාබරණීය සහෝදරයාටත් පරලෝකසපත් වුණ ජී.සී. තිලක් ප්‍රසන්න සහෝදරයන්ටත් මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරලා තියෙනවා. ඊට අමතරව මේ රැස් කරගත්ත උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් මේ උතුම් පින්කම සිද්ධ කරගන්න විහාරස්ථාන භූමිය විවෘත කරලා දුන්න විහාරාධිපති අති ගෞරවනීය අපේ පඬිත මාහිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයත් මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වීමෙන් උන්වහන්සේද ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් අමා මහ නිවනින්ම සැනසීම උදා කරගන්න හේතු වේවා. මේ අවස්ථාවට සහභාගී වෙලා කටයුතු කරන මේ සදහැවතුන් සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. මේ අවස්ථාවට සහයෝගය ලැබලා දුන්න අනිත් සියලුම දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. බෞද්ධ මාධ්‍ය ජාලේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා.
බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම වත්මන් අධ්‍යක්ෂක දුරන්දර අවසරයි බොරලන්දේ වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. ඔබ අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ